නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් බෝධිසත්ව කාලෙදී අනන්ත අප්‍රමාණ දුක් විඳලා පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා අවබෝධ කරගත්ත මේ උතුම් ධර්මය ලෝකයට දේශනා කළේ ඉමහත් අනුකම්පාවෙන් යුක්තවයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ ලෝකය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට හරියට නෙළුම් මල් පිපෙන නෙළුම් පොහොට්ටු ඇති පොකුණක් වගේ දැක්කේ. ඇතැම් නෙළුම් පොහොට්ටු පිපෙන්නට සූර්යාගේ උදාවීම ඉරු එළිය වැටීම පමණක් ප්‍රමාණවත් වුණා. ඇතැම් නෙළුම් මල් ජලයෙන් උඩට මතුව තිබුණා. යම් කිසි කාලයක් ඒට අවශ්‍ය වුණා. සමහර නෙළුම් මල් ජලය තුල ගිලී උඩට මතුවෙමින් තිබුණා. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල ධර්මාභිසමය කරන සත්වයින්ගේ චිත්තසංතානයන් පිළිබඳව දැක්කේ. ඇතැම් චරිතවලට පෙර සසරදී ධර්මයන් පුරුදු කරපු චරිතවලට මේ ත්‍රිලක්ෂණ ප්‍රතිසංයුක්ත ධර්මය අංශු මාත්‍රික පරතෝඝෝසය තුලින් ලැබීම් මාත්‍රයකින්, ඒ කියන්නේ අනුන්ගෙන් ධර්මය ලබා ගැනීම ප්‍රමාණයකින්ම ධර්මය අවබෝධ කරන්නට පුළුවන් චරිත ලෝකයේ තුල උන්වහන්සේ දැක්කා. ඒ වගේම මද කලක් වීරය කිරීම තුලින් ධර්මය අවබෝධ කරගත හැකි චරිත වගේම බොහෝ කලක් බොහෝ වීරය සම්පාදනය කරගත යුතු චරිත බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බෝධියටපත් වෙලා දැක්කා. ඒ කාටත් හිතානුකම්පීව භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ධර්මාභිසමය සිද්ධ කරන්නට තරම් ඉන්ද්‍රිය වැඩි පරිපාකයට ගිය පුද්ගලයන් සොයාගෙන ඇතැම් වෙලාවට භාග්‍යතුන් වහන්සේ ගව් ගණනක් නමුත් වැඩම කළා පාගමනින් නමුත් ඒ සෑම අවස්ථාවක්ම සිද්ධ කළේ මහා අනුකම්පාව නිසා ඒ සෑම පුද්ගල චරිතයකටම දේශනා කරපු ධර්මය අපිට උතුම් ත්‍රිපිටක ධර්මයේ විදිහට අද දවසේදී දකින්නට කියවන්නට ශ්‍රවණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ධර්මයේ දිහා අපි බලනකොට එය අපේ ජීවිතය තුළ ප්‍රායෝගික භාවිතය තුළම අපි ජීවිතයට උදා කරගත යුතු, ඇති කරගත යුතු උත්තරීතර ගුණ වගාවක් විදිහටයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසනකොට මහා වේදල්ල සූත්‍රයේදී සම්මාදිට්ඨිය ඉපදවීම පිණිස ප්‍රත්‍ය කීයක් පවතිනවාද කියලා ප්‍රත්‍ය දෙකක් තිබෙනවා සම්මාදිට්ඨිය උපදවන්නට කියලා දේශනා කරනවා. මොනවාද මේ ප්‍රත්‍ය දෙක? පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත්. මේ තමයි ප්‍රත්‍ය දෙක. සම්මාදිට්ඨිය ඉපදවීම පිණිස පවත්නා පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝච ഘോഷෝ කියලා කියන්නේ සෑම ශ්‍රාවකයන් වහන්සේ නමකටම. ඒ කියන්නේ පාරමිතා පුරාගෙන පැමිණි ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් වන සරියුත්තරුන් වහන්සේට පවා පරතෝ ഘോഷ ප්‍රත්‍ය අවශ්‍යයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හෝ ඒ ධර්මය අසන්නට ලැබීම අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ තමයි පළවෙනි කාරණාව බවට පත්වන්නේ. දෙවෙනි කාරණාව තමයි යෝනිසෝච මනසිකාරෝ. ඒ අසාගත් ධර්ම විනය පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම. මේ ප්‍රත්‍ය දෙක නැතිනම් සම්මාදිට්ඨිය උපදවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ ප්‍රතජන පුද්ගලයෙකුට සෝවාන් ඵලයට පත්වන්නට, සෝතාපට්ටි ඵලයට පත්වන්නට පුළුවන් කමක් නැහැ. පරතෝ ഘോഷේ නැතිනම් යෝනිසෝ මනසිකාරය නැතිනම් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇතැම් වෙලාවට මේ පරතෝ ഘോഷ ප්‍රත්‍ය පමණක් ප්‍රමාණවත් වෙනවා යෝනිසෝ මනසිකාරය අවශ්‍ය නැහැ ධර්මාභිසමය සිද්ධ කරන්නට කියලා.
පින්නතුනි යෝනිසෝ මනසිකාරයේ නැතුව මේ ලෝකේ කිසිම කෙනෙක් මාර්ගඵල අධිගමයක් ලබන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ යහපත්ව පවත්නා මනසිකාරය කොහොමද කෙනෙක් උපදවගන්නේ, කොහොමද කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ලබන්නේ කියන එක පිළිබඳව ඒ චරිතානුකූල විදිහට අපට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. තෙක්කපඤ්ඤ පුද්ගලයෙක්, ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥා ඇති තීක්ෂණ නුවණ තියෙන පුද්ගලයෙක්. ධර්මය අවබෝධ කරන්නට අර විලෙන් උඩට මතුවෙලා ඉරේලිය වැටෙනකම් බලාගෙන ඉන්න නෙළුම් පොහට්ටුවක් වගේ හිත තියෙන පුද්ගලයෙක්. මේ ධර්මයේ වචන ටිකක් ඇහෙනකොටම මාර්ගඵල අධිගම සාක්ෂාත් කරනවා. දැන් උදාහරණයක් ඇටියට දාරුචේරිය තෙරුන් වහන්සේ පුංචි දහම් කරුණු ටිකකින් මේ ධර්මාභිසමය සිද්ධ කළේ. එතකොට කෙනෙකුට අරිහත් ඵලයේහි දේශනාවසානයේහි අරිහත් ඵලයේහි පිහිටියා කිව්වම හිතන්නට පුළුවන් මේ එකපාර අරිහත් ඵලයේ තුල පිහිටියාය කියලා. නමුත් කිසිම ආකාරයකින් එකවර අරිහත් ඵලයේහි පිහිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතජන පුද්ගලයෙක් සෝතාපට්ටි මාර්ගයේ උපදවලා සෝතාපට්ටි ඵලයේ උපදවලා සකුදාගාමි මාර්ගයට පැමිණිලා සකුදාගාමි ඵලයේ උපදවලා අනාගාමි මාර්ගයේ උපදවලා අනාගාමි ඵලයටපත් වෙලා අරිහත් මාර්ගයේ උපදවලා අරිහත් ඵලයටපත් වෙලාම තමයි ඒ සියලු දුක ගෙවීමට පත් කරගන්නේ. නැතිනම් අරිහත් ඵලය සාධනය කරගන්නේ අනිකුත් මාර්ග සහ ඵල හතටම අනුපූර්ව ලෙස පත්වීම තුලින්. එතකොට යෝනිසෝ මනසිකාරයේ තමයි මේ සම්මා දිට්ඨිය උපදවන්නට සෝතාපට්ටි මාර්ගය තුලින් සෝතාපට්ටි ඵලය උපදවන්නට ප්‍රධාන ප්‍රත්‍යක් බවට පත්වන්නේ. එන යෝනිසෝ මනසිකාරයේ තියෙන්නට අත්‍යවශ්‍යයි. එකවර අහසින් කඩාපාත් වුණා වගේ රහත් වෙන ක්‍රමයක්, රහත් වෙන විදිහක් ඇත්තේ නැහැ. අනිකුත් මාර්ග සහ ඵල චිත්තයන්ට අනුපූර්ව ලෙස පත්වීමකින් තොරව. එනිසා අනිකුත් මාර්ගයන්ට සහ ඵලයන්ට අනුපූර්ව ලෙසපත් වෙමින්මයි අරිහත් ඵලය සාධනය කරගන්නේ. එනිසා යෝනිසෝ මනසිකාරය එතනින් ඉවත් කරන්නට පුළුවන් කමක් නැහැ. යෝනිසෝ මනසිකාරය පැවැත්වීම තුළ බණක් අහගෙන ඉන්නකොට උනත් ඒ අනුව තමන්ගේ මනසිකාරය පැවැත්වීම තුළින්ම තමයි ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. තෙක්කපඤ්ඤ පුද්ගලයාගේ ස්වභාවය තමයි භාග්‍යතුන් වහන්සේ ධර්මය විවරණය කළ සැනින් ධර්මය අවබෝධ කරගන්නවා. හැබැයි එතනින් මෙහා ඉන්න පුද්ගලයන්ට ඤේයාදී පුද්ගලයන්ට සිද්ධ වෙනවා මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරන්නට, තමන්ගේ ජීවිතය තුළ භාවිත කරන්නට. එනිසා පරතෝ ගෝස ප්‍රත්‍ය තුළින් තමන්ට ඒ ගැළපෙන දහම් පර්යාය ඒ නිවැරදිව ශෝධනය වෙනතුරු අනුන්ගෙන් ඒ ධර්මයේ පිළිබඳව අසා දැනගන්නට සිද්ධ වෙනවා. ඒක ත්‍රිපිටකය පරිශීලනය කිරීම තුළින් හරි තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් මේ ධර්මයේ කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රයෙන් ලබා ගැනීම තුළින් හරි අපි තුල පූර්ණත්වයට පත්වන්නට ඕනේ. එතකොට මේ පරතෝඝෝස ප්‍රත්‍යහා සමගම අපි ජීවිතේ භාවිත කළ යුතු දේ හැටියට යෝනිසෝ මනසිකාරය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. යෝනිසෝ මනසිකාරය හඳුනා ගැනීමේදී අපි යෝනිසෝ මනසිකාරය පිළිබඳව අද දවසේදී බෙදීමකට ලක් කරගත්තොත් නැතිනම් අද විවරණය කරන විදිහත් එක්ක අපි කල්පනා කළොත් අපිට දකින්නට පුළුවන් මේ භාවනාව නැතිනම් අපේ ජීවිතය තුළ උපදව ගන්න ඒ සිත දියුණු කිරීම කියන කරුණෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භාවනා කියන වචනය හැදෙන්නේ භාවේති කියන පදයෙන්. භාවේති කියන්නේ වඩයි නැතිනම් දියුණු කරයි වඩයි කියන දෙයින්. එතකොට සිත දියුණු කිරීම, සිත වැඩිම කියන එක බුදුරජාණන් වහන්සේ නොඑක්වර අපිට අනුදෙන වදාලා සහ කරන්නට අනුශාසනා කළා. ඒ වගේම මේ සිත දියුණු කරන්නට පුළුවන් නිසාම තමයි දියුණු කරන්නට කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම චිත්තං දන්තං සුඛාවහං දමනය කරන ලද සිත සැපගෙන විද්දෙන බව භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ. ඉතින් අන්නේ සිත යම්කිසි ආකාරයකින් දමනය කොට දියුණු කරනවා නම් වඩනවා නම් අන්න ඒක තමයි භාවනාව හැටියට හඳුනා ගන්නු ලබන්නේ. භාවේ තබ්බන්ති භාවනා කියලා කියනවා. ඒ භාවිත කරන නිසා භාවිත කළ යුතු ආකාරය තමයි අපි භාවනා ලෙස හඳුනා ගන්නු ලබන්නේ. එතකොට භාවනාව කියන එක අපි හිත වැඩි යුතු ආකාරය. ඇයි අපි සිත දියුණු කළ යුත්තේ? සිත දියුණු කළ යුතු වන්නේ පින්නතුනේ නිරන්තරයෙන්ම සිතේ ස්වභාවය තමයි අරමුණු අතර වේගයෙන් සැරිසරීම.
අරමුණු අතර ඊටමත් වේගවත්ව මේ සිත සැරිසැරීම සිතෙහි සාමාන්‍ය ස්වභාවය. නිසා විසිරුණු සිතක් තමයි පවතින්නේ. විසිරුණු සිතකින් අපිට ධර්මාභිසමය සිද්ධ කරන්නට පහසු නැහැ. ධර්මාභිසමය ලේසියෙන් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා සිතේ ඒකාග්‍ර භාවය අරමුණක් තුළ එකඟ වීම අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. සමාධිය උපදවගත යුතුයි. අන්න ඒ සඳහා තමයි භාවනාව අපිට උපකාර කෙරෙන්නේ. වාරිජෝව තලේ කෙත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං කියලා දක්වන්නේ. වාරිජෝව තලේ කෙත්තෝ හරියට දියෙන් ගොඩට ඇදලා දාපු මාළුවෙක් ඕකමෝකත උබ්බතෝ එමේ අත හරියට ගැහෙනවා වගේ මේ හිත අරමුණු වල වේගයෙන් ගැහෙනවා. පරිපන්දති පරිපන්දණය වෙනවා. සැලෙනවා. හිත අරමුණු වල සැලෙනවා. එතකොට මේ හිත හැම වෙලාවකදීම দমনය කරන්නට යනකොට පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරය. පන්දනං සෙලවෙනවා. ඒ වගේම චපලයි දුරක්ඛං රකින්නට බෑ. නොසිතිය යුතු අරමුණු සිතනවා. නොවිය යුතු දේ කරා හිත යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. දුරක්ඛං රකින්න බෑ. වළක්වන්නට ලේසි නෑ දුන්නිවාරයක්. ඒක වළක්වන්නට බෑ. එතකොට මේ ආකාරයේහි මේ පවත්නා සිත দমনය කරන්නේ ලෝකේ පඬිතෙක්, ලෝකේ නුවණැත්තෙක්. එනිසා සිත দমনය කර ගැනීම, සිත පාලනයකට නතු කර ගැනීම, සිත අපේ වශයේහි පවත්වා ගැනීම නුවණැත්තන් විසින් සිද්ධ කරගත යුතු දෙයක්. එනිසා භාවනාව කියන එක ජීවිතේට අත්‍යවශ්‍යයි. භාවනාව යෝනිසෝ මනසිකාරයේ නැතුව ධර්මයේ තුල වැඩිමක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට දර්ශනීය පැත්තේ අඩුකම නිසා අපි ධර්මදේශනා කිරීමේදී සමස්තයක් ලෙස මූලික අවධානයක් යොමු කරන්නේ අර දර්ශනයේ ඉස්මතු කිරීමට. අපි නුවණ පැවැත්විය යුතු දර්ශන විෂය පිළිබඳව පැහැදිලි කරලීමට තමයි අවධානය යොමු කරන්නේ. භාවනාව පිළිබඳව ඇත්තෙම සමාජයේ බොහෝ අවස්ථාවල සාකච්ඡා කරන නිසා. නමුත් භාවනාව පිළිබඳවත් විවිධ දෘෂ්ටි, විවිධ මතවාදයන් සහ පිළිවෙලට එය ගොනු කර ගැනීමට බොහෝ දෙනා අපොහොසත් වීම නිසාම කල්පනා කළා භාවනාව පිළිබඳව අපි යම්කිසි මඟ පෙන්වීමක් සිදු කරන්නට කියලා. ඉතින් මේ නව වසරේ ආරම්භයත් එක්කම එය සිදු කරන්නට තමයි මූලික වශයෙන්ම අදහස් කරගෙන කටයුතු සිදු කරන්නට සූදානම් කරගෙන පවතින්නේ. ඉතින් ඉදිරියට සෑම සතියකම ඒ කටයුත්ත සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. භාවනාව පිළිබඳව ඔබට පැහැදිලි කරලන්නට, ඒ වගේම ඒ භාවනාව පිළිබඳව ඔබට ඇතිවන සිත දියුණු කිරීමේදී ඇතිවන ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු ඒ ඔස්සේ ලබා දෙන්නටත් අවකාශය සලසා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊයේ දවසේදී මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නට මූලික දේශනාව පවත්වන්නට අදහස් කළේ. දේශනාව පවත්වන්නට යෙදුනේ නමුත් තාක්ෂණික දෝෂයන් නිසා බොහෝ දිනකට එයට සම්බන්ධ වන්නට නොහැකි වීම නිසා ඒ මුල් දේශනාව හැටියට, මුල් හඳුන්වාලීම හැටියට තමයි අද දවසේදීත් මේ දේශනාව සිද්ධ කරන්නේ මූලික හඳුන්වා දීම හැටියට. එතකොට මෙතනදී බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි මේ භාවනාව කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම අපි භාවනා කළ යුත්තේ කොහොමද? අපි කොහොමද භාවනාවක් තෝරාගන්නේ? එතකොට ඒ භාවනාවේහි සැකස්ම අපි සිද්ධ කරගන්න ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ඔබට ලබා දීමට තමයි අද මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කර්මස්ථාන පිළිබඳව, එහෙම නැතිනම් භාවනා කිරීම පිළිබඳව කොහොමද කරන්න කියන එක පියවරෙන් පියවර බොහෝ භාවනාවන් තිබෙනවා. සමස්තයක් ලෙස පොදුවේ බොහෝ දෙනා වඩන වැඩි වශයෙන් දියුණු කරන භාවනාවන් පිළිබඳව එකිනෙකට වෙන් කරගෙන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මූලික වශයෙන්ම භාවනාව පිළිබඳව අපි බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා අපේ හිත දියුණු කළ යුතු විෂයක් ක්ෂේත්‍රය පිළිබඳව අපි හඳුනා ගන්නට ඕනේ. ඒ කියන්නේ භාවනාවේදී අපි සිත දියුණු කරන්නේ මොන පැතිකඩකින්ද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ අවබෝධයේදී භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සමත භාවනා සහ විපස්සනා භාවනා. සමත භාවනාව සහ විපස්සනා භාවනාව. සමත භාවනාව කියලා කියන්නේ අපි යම් විදිහකින් චිත්ත ඒකාග්‍රතාවය දියුණු කිරීම සඳහා
සිතේ එකඟ බව, සිතේ සමාධිය ඉපදවීම සඳහා අපි යම් භාවනාවක් කරනවා නම් අන්නේ සිතේ එකඟ බව සඳහා කරන උපදවා ගැනීම සඳහා කරන භාවනාවට තමයි සමත භාවනාව කියලා කියන්නේ. විපස්සනා භාවනාව කියලා කියන්නේ කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයට ලක් කිරීම සඳහා. ඒ කියන්නේ නැවත නූපදින තත්වයට පත් කිරීම සඳහා ඒ අවශ්‍ය නුවණ හා සංප්‍රයුක්ත ඇති ඒ භාවනාවට තමයි අපි විපස්සනා භාවනාවයි කියලා කියන්නේ. මේ තමයි ප්‍රධාන කොටස් දෙක. ඒකට බොහෝ අවස්ථාවල සමතය සහ විපස්සනාව කියන මේ කොටස් දෙක පිළිබඳවම අපේ සමාජයේ අවධානයක් යොමු කරන බව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් මේ භාවනාව අපි සිද්ධ කරන්නේ කොහොමද, කොයිතැන දක්වා සිද්ධ කළ යුතුද කියන දේ පිළිබඳව බොහෝ අයගේ දැනුවත් වීම අඩුයි. ඒ නිසා භාවනා කරනවා. හැබැයි භාවනා කරාට එයින් ප්‍රයෝජනයක් ලැබෙන පරිදි ඒ භාවනාව හසුරව ගැනීම පිළිබඳව බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා හැමදාම භාවනාව කරන අය ඉන්නවා. හැබැයි ඒ ඔස්සේ උන්ට ධර්මාභිසමය සිද්ධ වීම බොහෝ සෙයින් ප්‍රමාද වෙනවා. හේතුව නිවැරදිව එය කළමනාකරණය කර නොගැනීම නිසා. දැන් සමත භාවනාවකින් අපි බලාපොරොත්තු වෙන දේ තමයි චිත්ත ඒකාග්‍රතාවය කියන දේ. නැතිනම් සමාධිය කියන දේ. සමාධිය පිළිබඳව අපි විමසා බැලීමේදී සමාධිය පිළිබඳව අපට දකින්නට පුළුවන්කම තියෙනවා. සමාධිය කියලා කියන්නේ මොකක්ද? සමාධිය කියලා කියන්නේ මේ ධානාදී මේ ලක්ෂණයන්ගෙන් විභාවිත දේ. ඒ කියන්නේ සමාධියක් විදිහට අපිට පිහිටා සිටින මට්ටමක් හැටියට උපදන්නට පුළුවන්කම තියෙන මොකද්ද? උපචාර සමාධි, අර්පණා සමාධි කියන මේ සමාධියෙන්. එතකොට උපචාර අර්පණා කියන මේ දෙආකාර සමාධීන් අපි ඉදිරියේදී අපිට තව පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් අර්පණා සමාධි විදිහට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන හැටියට මේ ධ්‍යාන දකින්නට පුළුවන්. එතකොට පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය ආදී මේ ධ්‍යානයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් සමත භාවනාවක් තුළින් ඇතම් කර්මස්ථාන තියෙනවා, කමඨහන් තියෙනවා. අපි මේ කමඨහන් දියුණු කරගෙන ගිහිල්ලා උපචාර මාත්‍රික ධ්‍යාන, උපචාර මාත්‍රික සමාධි විතරක් උපදවන්නට පුළුවන්. ඇතම් කර්මස්ථාන තිබෙනවා. ඒ වගේම අපිට ධ්‍යානම උපදවන්නට පුළුවන්කම තියෙනවා. දැන් ආනාපාන සතිය ආදී කර්මස්ථානයන් තුළින් අපිට පුළුවන්කම තියෙන්නේ සම්පූර්ණම ධ්‍යාන උපදවන්නට පුළුවන්කම තියෙනවා. ආනාපාන සතිය තුළින් චතුත්ථ ධ්‍යානය දක්වා අපිට යන්නට පුළුවන්කම තියෙනවා. කසින භාවනාවන්ගෙන් චතුත්ථ ධ්‍යානය දක්වාම අපිට සිත දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වුණාට අපිට මෛත්‍රී ආදී කර්මස්ථානයන්ගෙන් අපි ගත්තොත් අපිට පුළුවන් තෘතිය ධ්‍යානය දක්වා ඒ භාවනාව කර්මස්ථානයේ දියුණු කරන්නට. එතකොට මේ විදිහට අපේ හිත දියුණු කරන්නට පුළුවන් ආකාර දැන් මරණ සතිය පිළිබඳව අපිට වඩන්නට පුළුවන්කම තියෙනවා. සිතෙහි ඒකාග්‍රතාවය උපචාර භාව සමාධි උපදවීම මාත්‍රයක් අපිට ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආකාරයන්ගෙන් අපිට භාවනාව සිද්ධ කිරීමේදී එයින් ලබන ප්‍රයෝජනය, එයින් ලබන අවසානික ඵලය, ඒ කියන්නේ කෙලවර අපි ලබන ඵලය පිළිබඳව අපිට මූලික දැක්මක් තියෙන්නට ඕනේ. ඒ දැක්ම ඇතුව තමයි අපි භාවනාව පටන් ගන්නට ඕනේ. දැන් භාවනාව කොයිතැන දක්වා අපි අරගෙන යනවද කියන එක තීරණය කරන්නේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයත් එක්ක. භාවනාවෙන් අපිට මහා ප්‍රතිලාභ රාශියක් ලබන්නට පුළුවන්කම තියෙනවා. මොකද හිත দমনය කර ගැනීම තමයි ලෝකේ සැප විඳින්නට තියෙන එකම ක්‍රමය. එතකොට අපිට ලෝකයේ තුල හිත দমনය කරගන්නට පුළුවන් කෙනකෙනාගේ විවිධ ඉලක්කයන් අනුව. සමහර විට අපි ගත්තාම කෙනෙකුට අවශ්‍ය ලෞකික සහනය වෙන්නට පුළුවන්. අපි දකිනවා අන්‍යාගමික සම්ප්‍රදායන් පවා ඇතැම් වෙලාවට අනිත් ආගම් අදහන අය පවා මේ භාවනාව පිළිබඳව නැඹුරු වෙන අවස්ථා. ඔවුන් බලාපොරොත්තු වෙන භාවනාව පිළිබඳව නැඹුරු වීම තුළින් తాවකාලික සිතේ සහනයක් උපදවා ගැනීම. తాවකාලිකව කොහොමද හිතේ සතුට සැනසෙල්ල ලබා ගන්න කියන එක තමයි ඔවුන් මේ භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. තව කෙනෙකුට පෞල් ජීවිතය තුළ තියෙන ප්‍රශ්න ගැටලු වලදී Tamanට ඇතිවෙන මානසික නිදහස උපදව ගන්න කෙනෙක් භාවනා කරන්න පුළුවන්. තව කෙනෙක් මතකය නැතිකම නිසා මතක ශක්තිය දියුණු කරගන්නට අවශ්‍ය නිසා පාඩම් කරන කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ ආදී ලෙස කෙනෙක් භාවනාව දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තව කෙනෙකුට
භාවනාව කියන දේම ප්‍රගුණ කරන්නට හිතෙන්නට පුළුවන්. එයාට එදිනෙදා ජීවිතේ පහසුවෙන් අරගෙන යන්න අවශ්‍ය නිසා. ඒකාග්‍රතාවය අවශ්‍ය නිසා. තවත් කෙනෙක් භාවනා කරන්නට පුළුවන් ධ්‍යාන සාධනය කර ගැනීම සඳහා. තවත් කෙනෙක් භාවනාව හදා ගන්නට පුළුවන් නිර්වාණ අවබෝධය සඳහා. එතකොට අවසන් ඉලක්කය අනුව තමයි අපිට භාවනාව හැඩගස්වා ගන්නට වෙන්නේ. මානසික සැහැල්ලුව සඳහා භාවනා කරන කෙනෙකුට ඊට අනුරූපීව අවශ්‍ය භාවනාවක් ගැන අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ ඉලක්කය අනුව තමයි භාවනාව අපිට හදාගන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ එකම සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන නිර්වාණ අවබෝධය කියන තැනට අපි කොහොමද භාවනාව හදාගන්නේ කියන තැනට මූලිකත්වය දීලා කතා කරන්නට. අනික් කරුණු වලට වඩා මෙතනට මූලිකත්වය දීලා මේ දේ ගැන කතා කරන්නට. මොකද එහෙම නැත්තම් අපි භාවනා කරනවා සමහරලාට උදේ පැයයි දවල් පැයයි හවස පැයයි මේ විදිහට යොදාගෙන අපි භාවනා සිද්ධ කරනවා. ඒ භාවනා සිද්ධ කළාට ඒ විදිහට සමහරලාට උදේ භාවනාව කරලා අපහු නැගිටලා ගිහිල්ලා අපි එදිනෙදා වැඩ කටයුතු ටික සිද්ධ කරලා එනකොට මොකද වෙන්නේ? අර භාවනාව අමතකයි. අපි ලබාගත් දේ අමතකයි. ඒකාග්‍රතාවයේ බිඳිලා ගිහිල්ලා ආපහු මුල ඉඳලා පටන් ගන්නට වෙනවා. ආපහු මුල ඉඳලා භාවනා කරනවා. ආපහු සමාධිය උපදවලා ආය ඔබට ලබා ගන්නකොට මේ ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගෙනකොට ඒ කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය ඔස්සේ අපිට ඒ ඉලක්කය සාධනය කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ප්‍රථම ධානය පිළිබඳව අපි විමසා බැලුවොත් ප්‍රථම ධානයේ තියෙන ලක්ෂණය මොනවාද? ප්‍රථම ධානයේහි ඇති ලක්ෂණය තමයි දැන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධාන අංග ටික තමයි පවතින්නේ. හැබැයි මේ ධාන අංග ටික සහිත මේ ධානයේ පවතින්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං. මේක උපදින්නේ විවේකජං. විවේකයෙන් උපන් සමාධියක්. කාය විවේකයේ තියෙන්නට ඕනේ, චිත්ත විවේකයේ තියෙන්නට ඕනේ. විවේකයෙන් උපන් දෙයක් තමයි සමාධිය. ඊට පස්සේ විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව මේ සමාධිය පවතින්නේ. කාමයන්ගෙන් වෙන්ව. අකුසලයන්ගෙන් වෙන්ව. ඒකට කාමයට එක්ක අකුසලයට එක්ක මේ සමාධිය පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කාමයට එක්ක අකුසලේනොත් එක්ක මේ සමාධිය පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ දෙක එකට යන්න බෑ. එතකොට මේ සමාධිය අපිට තියෙන්නෙම විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව ඒ වගේම විවේකජ වූ සමාධියක් හැටියට. විවේකයෙන් උපන් කියන එක විවේකජ කියලා කියන්නේ. එතකොට මේ විවේකය නැතුව මේක ලබන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ඔබේ ජීවිතයේ දිහාවට ඔබ හැරිලා බැලුවොත් ඔබ ඉන්න තැන බොහෝ විට ඔබ අනගාരിക පැවැත්මක් තුල නෙමේ වාසය කරන්නේ. ඔබ ජීවත් වෙන්නේ ලෞකික පැවැත්ම තුල. එතකොට ඔබ වගකීම් යුතුයකම් ඒ බොහෝ දේවල් මැද තමයි ඔබ මේ භාවනාව සඳහා කාලය හොයාගන්නේ. රැකී ආරක්ෂා කටයුතු කරමින් ඔබේ ලෞකික දිනදා ජීවිතය ගත කරමින් තමයි ඔබ භාවනාව සඳහා කාලය වෙන් කරගන්නේ. එතකොට ඔබ ඒ වෙන් කරගන්න කාලය තුල ඔබ භාවනාව හදාගන්නේ අර සමාධිය උපදවන ඉලක්කය කරා නම් එතනට යන්න නම් ඔබ භාවනාව කියන දේ හදාගන්නේ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇයි ඒ සමාධිය තුල ප්‍රථම ධානය තුල අපිට පිහිටා සිටින්නට සුදුසුකම් ටික අපි ළඟ නැහැ. විවේකවත් බව නැහැ. කාය විවේකාදී අපිට සැලසෙන්නේ නැහැ. ඒ වගේම විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්වන බව අපි ළඟ ඇත්තේ නැහැ. අපි බොහෝ බැඳීම් සහිතයි ලෞකික පැවැත්ම තුළ ඔබ. එතකොට ඒ කාමසහගත සංඥාවන්හි හැසිරෙමින් ධානයේ තියා ගන්නවා කියන එක කරන්න බෑ. ඔබට වගකීම් පැවරලා තියෙනවා, දරුවන්ගේ වගකීම් පැවරිලා, ගෙවල් දොරවල් වල නෑදෑයන්ගේ, ස්වාමියාගේ බිරිඳගේ වගකීම් පැවරිලා මේ විදිහට ඔබට පැවරුණු වගකීම් තියෙනවා. එතකොට මේ දේවල් එක්ක තමයි මේ භාවනාව ඔබ හැඩගස්වා ගන්න. එතකොට එතනට භාවනාව හැඩගස්වා ගන්නකොට ඔබට අර කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව කියන එක උපදින්නේ නැහැ. අකුසලයට එක්ක තමයි ඔබේ පැවැත්ම තියෙන අද ජීවිතේ. අකුසලයට එක්ක මේක වරදවා ගන්න එපා. මේ කියන්නේ මහා කර්මපත ගොන්නක් කියන එක නෙමෙයි. අකුසලයන්ගෙන්
අකුසලයන් එක්ක ඔබ අනාගතය ගැන හිතමින් ලාභය සොයාගෙන යමින් ඊට පස්සේ එදිනෙදා ජීවිතයේ ඔබ බැඳීම් සහගතව ගෙවනවා කියන්නේ කුසල් සිත් නෙමෙයි නේ වෙලාවල් වල උපදින්නේ. වැඩිපුර උපදින අකුසල් සිත් තමයි. හැබැයි ඒවා මහා කර්මපත ඒකාන්තයෙන් අපාය යන දේවල් කියලා කියනවා නෙමෙයි. හැබැයි ඒ දේවලුත් බැඳීම්. ඒ දේවලුත් බැඳීම කියන්නේ ඒක ආදරය කරුණාව කියන දේදී දැන් අද කරුණාව කියන දේ කුසලයේ පැත්තට ගියාට ආදරය ඒ ඇති කරගන්න බැඳීම අකුසල පාක්ෂික දේවල්. ඒකට මේ දේවල් නැතුව ගිහි ජීවිතයක පැවැත්මක් නැහැ. ඒකට මේ සම්පූර්ණම මේ පැවැත්ම අකුසලයට එක්ක යන දේවල්. ඒකට අකුසලයෙන් වෙන්ව ලබන දේ අකුසලයට එක්ක ගිහිල්ලා ලබන්න බෑ. කාමයෙන් වෙන්ව ලබන දේ කාමයට එක්ක ගිහිල්ලා ලබන්නට පුළුවන් කමක් නැහැ. නමුත් අද සමාජය තුළ මේ විවිධ දෘෂ්ටිගත වීම නිසා සමහර වෙලාවට මේ ධානලාභී ගිහියත් අපිට ගොඩාක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. වටපිටාව බැලුවොත් 10ක් 15ක් හොයාගන්න පුළුවන් වගේ අර ධානලාභීන් වැහි වැහැලා තිබුණ කාලෙකුත් තිබුණා. දැන් ටිකක් අඩුයි. නමුත් නැත්තේමත් නැහැ. ඒ ඇති කරගන්නේ මිත්‍යා දෙයක්. වැරදි විදිහට හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ මොකක් හරි මානසික ලක්ෂණ ටිකක් කියනවා ඔබට. ඔබ ඉඳගෙන භාවනා කරනකොට මෙන්න මේ විදිහට ආලෝක දිස් වෙන්නට පටන් ගනී. මේ විදිහට මෙහෙම දැනෙයි. මේ තමයි ආලෝකකය පූර්ණේ වීම. ඔබ ඉන්නේ මෙන්න මේ මට්ටමේ මේ ධානයේ තුලයි මේ ඉන්නේ. මේකයි මෙතන ලක්ෂණ ටික කියලා ඔබට හඳුන්වා දෙනවා ධානයක්. දැන් භාවනාවට ඉඳ ගන්න කෙනා ඉඳගන්නෙම අර හිමීට යන සජ්ජායනාවක් හරි මොකක් හරි ආගෙන හිතාගෙන බලාගෙන ඉන්නවා. දැන් හිතින් කො මේක ලැබෙයිද මේක ලැබෙයිද මේක ලැබෙයිද කියලා. අර ලක්ෂණ ටික මෙනෙහි කරනකොට අර ලක්ෂණය එයාට හිතින් හිතන්නේ මේක ගැන නිසා ඒක ලැබෙනවා. ඒක ලැබෙනකොට ඒ පුද්ගලයා හිතනවා හරි මම මේ ධානයටපත් වුණා කියලා. ඇත්තටම ධානය නෙමෙයි. නමුත් ධානය ලබා ගත්තා කියලා කල්පනා කරනවා. කෙනෙක් හිතුවොත් එහෙම මම මේ රටේ ජනාධිපති කියලා ජනාධිපති නොවි කෙනෙක් කල්පනා කරනවා නම් අපි කියනවා එයාට මානසික රෝගයක් තියෙනවා කියලා. මානසික රෝගයක් තියෙනවා කියලා. ඒ ජනාධිපති නොවි ජනාධිපති කියලා හිතාගෙන වැඩ කරන්න යනවා නම් එයාට කියනවා මානසික රෝගයක් තියෙන පුද්ගලෙක් කියලා. එතකොට අර ධානය කියන එක නැතුව මම ධානලාභී කියලා හිතාගෙන වැඩ කරනවා නම් ඒත් අරහා සමානයි. ඒකෙම තව එක පැතිකඩක් වගේ තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? ඒ ලක්ෂණ අපි තුල विद्यमान නම් ඒ කියන විදිහට අපි ලබාගත් දෙයක් නම් අන්න ඒක තමයි නිවැරදි ධානයේ බවට පත් වෙන්නේ. අපි ධාන ලැබුවා කියලා හිතාගත්තා කියලා කෙනෙක් කියාගත්තා කියලා එපමණකින් ධානලාභී එක්ක කියන සංග්‍රහයට යන්නේ නැහැ. ඒ නිසා අපේ ධානය පිළිබඳව කතා කරගෙන යනකොට අපිට ඒකට අවශ්‍ය මාර්ගය නම් අපි දියුණු කරන්නේ අපේ ජීවිතය තුළ ඔබ ගත කරන ජීවිතය තුළ ඒක තේරුවක් නැහැ. ඔබ අනගාരിക නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මාර්ගයේ ගියාට බොහොම ඉක්මනට හිත සමාධි කරලා සමාධිය තුළම හිත දියුණු කරලා ඒ සිත් විදර්ශනා කළා ඔබට නිවනට නැඹුරු වෙන්න පුළුවන්. එදා මෙදා තුර කාලයක ධර්මය අවබෝධ කළා නම් ධර්මය අවබෝධ කළේ ක්‍රම කිහිපයකට. පළවෙනි එක සමත මූලික කරගෙන විපස්සනා වැඩුවා. විපස්සනා මූලිකව කෙනෙක් සමතේ වැඩුවා. කෙනෙක් සමත විපස්සනා යුගනද්දෝ වැඩුවා. ධම්මෝද්දච්ච සමන්නාගත සිතින් යුක්තව ඉඳලා කෙනෙක් ධර්මාභිසමය සිද්ධ කළා. මේ හතර ක්‍රමයෙන් තමයි එදා මෙදා තුර කාලයක බුද්ධලය නිර්වාණය අවබෝධ කරා නම් අවබෝධ කරේ. සමත මූලික විපස්සනා, විපස්සනා මූලික සමත, සමත විපස්සනා යුගනද්ද සහ ධම්මෝද්දච්ච. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් නිර්වාණය අවබෝධ කරා කියලා කියනකොට අපිට එනිසා අපි තේරුම් ගන්නට ඕනේ කොහොමද නිවන් දකින්නට අපේ සිත අරගෙන යන්නේ. හිතේ සමාධිය අපි කොහොමද වඩන්නේ? හිතේ ඒකාග්‍රතාවය අපි කොහොමද ඇති කරගන්නේ කියලා. අන්නේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා ඒ කියන්නේ මේකෙදී අපි බලාපොරොත්තු වෙන අපි මුලින් කිව්වා වගේ නිර්වාණය දක්වා අපේ හිත දියුණු කිරීම. නිර්වාණය දක්වා අපේ හිත දියුණු කිරීම කියන දේ ඉලක්ක කරගෙන යනකොට ඒකෙදී අපි අර ධානය කියන මට්ටමට නොගොස් අපි කියන එකට ශුෂ්ක විදර්ශක මට්ටමකට ප්‍රධාන වශයෙන් මූලිකත්වයේ ලැබෙන විදිහටත් ඒකට සමතය උපනිශ්‍රය කරගත යුතු ආකාරයක් තිබෙනවා නම් ඒ බඳු ආකාරයට සමතය උපනිශ්‍රය කරගෙන නිර්වාණය ඉලක්ක කරන විදිහට කොහොමද කියන පැහැදිලි කරලීම තමයි මූලික වශයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි කෙනෙකුට අවශ්‍ය නම් සමතයම මූලික කරගෙන යන්නට
ඒකට අවශ්‍ය කරුණු කාරණාත් පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනවා. ඒක කෙනෙකුට හෝ ප්‍රයෝජනය පිණිස පවතිනවා නම්. එතකොට දැන් මේ ආකාරයට අපි භාවනාව පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා අපේ ආචාර්ය සම්ප්‍රදායන් තුළ. කොහොමද භාවනාවකට කෙනෙක් සූදානම් වුනේ කියන එක. භාවනාවට කෙනෙක් සූදානම් වුනේ කොහොමද කියන එක ගැන අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ආචාර්ය සම්ප්‍රදායන් තුළ ඒ පිළිබඳව විශාල වශයෙන් කතාබස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි කෙනෙක් තමන්ගේ භාවනාව සඳහා සූදානම් වෙන්නේ කියලා. අන්න එතනදී දැක්වෙන ප්‍රධාන කාරණාවක් තමයි චරිත සහ චරිතානුකූල භාවනා කියන එක. චරිත සහ චරිතානුකූල භාවනා. එතකොට චරිත කියලා කියනකොට ප්‍රධාන වශයෙන් චරිත හයක් හඳුනා ගන්නවා. තමයි රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, ඒ වගේම බුද්ධි චරිත, විතක්ක චරිත. චරිත හයක් ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නවා. ඔබට මතක තියාගන්න පහසුයි. රාග, ද්වේෂ, මෝහ චරිත. අපි සාමාන්‍යයෙන් දන්නවා රාග, ද්වේෂ, මෝහ කියන එක. ඊට පස්සේ ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත සහ විතක්ක චරිත. චරිත හයක් තියෙනවා. එතකොට තව බොහෝ චරිත තියෙනවා මේ දේවල් වල සම්මිශ්‍රණයන් හැටියට රාග ද්වේෂ චරිත තියෙන්නට පුළුවන් මේ රාග ද්වේෂ මෝහ චරිත තියෙන්නට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ රාග සහ ශ්‍රද්ධා චරිත තියෙන්නට පුළුවන් රාග ශ්‍රද්ධා මෝහ චරිත තියෙන්නට පුළුවන් මේ ආදී ශ්‍රද්ධා මේ චරිතයන්ගේ මිශ්‍රණයන් තියෙන්නට පුළුවන් ඒකට කලවම් වෙච්ච බව තියෙන්නට පුළුවන් නමුත් චරිත පිළිබඳව ඔබ තේරුම් ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම ඔබේ චරිතය ඔබ තේරුම් ගත යුතුයි. දැන් ඉස්සර නම් භාවනාව පිළිබඳව අතීත කාලය තුළ නම් කෙනෙක් නියැලෙන්නේ එයා භාවනාවට ප්‍රවේශය ලබන්නෙම ගුරුවරයෙකුත් එක්ක ගුරුවරයාගේ මඟ පෙන්වීම ප්‍රධාන වශයෙන්ම තියෙනවා සෑම පියවරක් තුළදීම. ගුරුවරයා තමයි කර්මස්ථානය කියලා දෙන්නේ. ගුරුවරයා කර්මස්ථානය කියලා දෙනකොට ගුරුවරයා දන්නවා ශිෂ්‍යයාගේ චරිතය චරිතානුකූල භාව ලක්ෂණයන් මොනවද කියන එක. ඒක අපේ ආචාර්ය සම්ප්‍රදාය තුළ ඒ ක්‍රමවේදය තිබුණා. ඒක සාමාන්‍යයෙන් දක්වන්නේ දැන් කෙනෙක් මේ කරුණු ටික ඔබට කියන්නේ ඒක ඔබේ ජීවිතේට අද ඒ පරිසර පද්ධතිය නැතත් ගිහි අය හැටියට ධර්මයේ තුළ හික්මෙන අය විදිහට නැතිනම් ගෘහාශ්‍රිත ජීවිත ගත කරන කාම්භෝගී ජීවිත ගත කරන ඔබට උනත් ඒකෙන් ගන්නට දේවල් තියෙනවා. ඒකට දැන් දක්වනවා දැන් අපි කොහොමද භාවනාවක් පිළිබඳව කරන්නේ භාවනාවකට අපි තැනකට යනකොට කොහොමද යන්නේ කියන තැන ඉඳලා පැහැදිලි කරනවා මේ මහා බඩු ගොඩාක් පුරවගෙන යන්නේ නැතුව Tamanට අපෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රත්‍ය ටිකෙන් සමංගීව යන්නට කියලා කියනවා භික්ෂුන් වහන්සේ නමකට. ඒ ගිහිල්ලා ඒ තැනකට ගිහිල්ලා දැන් ඒ විහාරස්ථානයක් වුණාම ලොකු මහා විහාරයක් වුණාම දැන් අනුරාධපුරේ මහා විහාරය ගන්නකො මහා විහාරයේ වැඩ හිටපු ප්‍රධාන මහතෙරුන් වහන්සේ නමක් වාගෙන තමයි අපි යන්නේ. එතකොට ගිහිල්ලා අපි අනිත් විහාරවලට ගිහිල්ලා කියන්නේ විහාරෙම ගිහිල්ලා තව පොඩි පොඩි විහාර තියෙන ඇතුලේ මේ විහාරවලට ගිහිල්ලා අහන්න එපා කියනවා මෙතෙන්ට ආවේ මේ කාරණාව සඳහා මේ කියලා අනිත් හාමුදුරුවොත් එක්ක ඒ ගැන කතා කර කර ඉන්න එපා කියනවා. මේ පස්සේ ගිහිල්ලා ගුරුවරයා හම්බ වෙනවා ටිකක් විවේක අරගෙන කියලා එහෙම කරන්නට එපා කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ අද කාලේ ලක්ෂණ මෙදා කාලෙත් තියෙන්නට ඇති පිරිස් අතර. ඇතම් විටක තමන් ආපු කාරණය ගැන කියනකොට විෂභාග පුද්ගලයෝ ඉන්න පුළුවන්. අර ගුරුවරයාත් එක්ක අමනාපකමෙන් පසු වෙන පුද්ගලයෝ ඉන්නට පුළුවන්. දැන් ඕනම තැනක් තුළ ඒබඳු පුද්ගලයෝ වාසය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක පිරිස් එක්ක ගනුදෙනු කරනකොට පිරිස් එක්ක කටයුතු කිරීමේදී අපි ඒ වගේ චරිත ඒබඳු ස්වභාවයන් අපි දකිනවා. ඒතකොට සමහර වෙලාවට ඔවුන් ළඟට ගිහිල්ලා අපි අහුවොත් එහෙම අර අපිට මහා අර්ථයක් සිද්ධ කරන්නට පුළුවන් අපේ ගුරුවරයා පිළිබඳව අපෝ එතෙන්ට ගියොත් එහෙම ඔබ නටුයේ වෙයි. ඔබ මහා විනාශයක් කරගන්න. ඔහොම ගිහිල්ලා විනාශයටපත් වෙනවා. මග වරද්ද ගන්නවා ඔතෙන්ට ගිහිල්ලා. ඕක අහගන්නට එපා කියලා අපිට අර ලබන්නට තියෙන මහා ධර්ම ලාභය ඉවත් කරවන්නට සමර්ථයි කියලා කියනවා. අන්න ඒ නිසා කෙලින්ම එක එක්කෙනාගෙන් අහහිනතු ගුරුවරයා වෙත යන්නට කියලා කියනවා. හැබැයි ගුරුවරයා ත්‍රිපිටක බුද්ධ වචනයට ගරු කරන ඊට අනුරූපීව අර්ථ ගනු ලබන ඒ ආචාර්ය සම්ප්‍රදායන ඒ සියල්ලක්ම පිරික්සා බලන ඒ පුද්ගලයෙක් විය යුතුයි. ඒ පිළිබඳව අපි මූලික වශයෙන්ම අපි තේරුම් ගන්නට දක්ෂ වෙලා තියෙන්නට ඕනේ අපේ ගුරුවරයා අපි හොයාගෙන යන කෙනා කොහොම කෙනෙක්ද කියන එක ගැන.
ඊට පස්සේ කෙලින්ම ඒ ගුරුවරයා වෙතම යන්නට කියලා කියනවා. ගුරුවරයා වෙතම යනකොට සමහර විට ගුරුවරයා බාල කෙනෙක් වෙන්නට පුළුවන්. ගුරුවරයා ඇවිල්ලා පාසිවුරු ගන්නට හැදුවොත් පාත්‍ර සිවුරුවත් ගුරුවරයාට දෙන්න එපා කියනවා. ගුරුවරයා කියන චරිතය මහා උත්තරීතර මහා ගෞරව සම්ප්‍රයුක්ත භාවයෙන් ඇසුරු කරන චරිතයක් හැටියට තබා ගන්නට කියලා කියනවා. එතකොට ඒ ගුරුවරයාට පාත්‍ර සිවුරුවත් අතට ගන්න දෙන්න එපා කියන ටික තමන් වැඩිමල් භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන් යන්නේ ගුරුවරයා බාල කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මහා ගෞරවයකින් ඇසුරු කරන්නට කියනවා. ඊට පස්සේ යනකොට කකුල් හොද ගන්න අතපය හොද ගන්න කියලා අද කාලේ වගේ ටැප් තිබුණේ නැහැනේ. ඉතින් වතුර පෙන්නුවොත් එහෙම මෙතනින් කකුල් අතපය හොදන්නට කියලා එකපාරේ එහෙම කකුල් අතපය හොද ගන්න එපා කියනවා. මොකද ගුරුවරයා ඇදලා තිබුණ වතුර ටිකක් වුණොත් එහෙම ගුරුවරයා ගෙනත් තිබ්බ වතුර එකක් වුණොත් එහෙම ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා ගුරුවරයා කිව්වොත් නෑ මොක මම ගෙන ආපු වතුරක් නෙමෙයි අතපය හොද ගන්නට කියලා අන්න එතකොට අතපය සෝදා ගන්නට කියනවා. තෙල් ටිකක් දුන්නොත් අද කාලේ වගේ වාහන තිබුණේ නැහැනේ පයින්නේ ගමන් ගියේ. ඉතින් නිතරම කකුල් වල තෙල් ගැල්වීම කළා. ඉතින් තෙල් බෝතලයක් දුන්නොත් තෙල් ටිකක් ගා ගන්නට කියලා ගුරුවරයා ඒ තෙල් බෝතලේ ගත්ත ගමන්ම මේ කකුල් වල ගාගෙන යන්නට එපා කියනවා. ඒ තෙල් ටික අරගෙන ඉස්සෙල්ලම හිසේ ගා ගන්න කියන. ඊට පස්සේ පිටි අත්ලේ ගා ගන්නට කියනවා. ඒ විදිහට මේ ඒ තෙල් ටික ගාන එක ගානකොට ගුරුවරයා කිව්වොත් එහෙම නෑ ඔක මගේ තෙලක් නෙමෙයි. මේක පොදුවේ තියෙන තෙලක් කියලා අන්න එතකොට කකුලේ ගා ගන්නට කියනවා. ඒක ගුරුවරයා පාවිච්චි කරන තෙල් එකක් නම් ඒක කකුලේ ගා ගැනීම පවා ගුරුවරයාට කරන අගෞරවයක් හැටියට තමයි සැලකුනේ. ඒ නිසා ඒක එච්චර ගෞරවයක්. ඒ කියන්නේ ගුරුවරයා පාවිච්චි කරන දෙයකට පවා ගෞරවය කළා. එතකොට එච්චර මහා කීකරු බවකින් ගෞරව සම්ප්‍රයුක්ත භාවයකින් තමයි ගුරුවරයෙක් ඇසුරු කළේ. ගුරුවරයෙක් තෝරගත්තේ. ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි භාවනාව තුළ ලබන අත්දැකීම්, තමන් ලබන අත්දැකීම්. ඒ දේවල් සමහර විට තමන්ට ප්‍රියමනාප වෙන්න පුළුවන්. හැබැයි ගුරුවරයා කියනවා නම් ඔබ ඔතන ඉන්න එපා දැන් මෙහෙම කරන්නට කියලා. ඒ අවවාදයේ තුල පිහිටලා තමන්ට හොඳයි කියලා හිතන තැන් අතහැරලා දාලා ඒ මගේ යන්න පුළුවන්කම තියෙන්නේ අර ගුරුවරයා පිළිබඳව තියෙන අර මහා ගෞරව සම්ප්‍රයුක්ත භාවයත් එක්ක. මේක මනස මෙහෙවීමක්. එතකොට ගුරුවරයාගේ වචනය මහා ගෞරවයකින් පිළිගන්න කෙනෙක් වුණොත් විතරයි පුළුවන්කම තියෙන්නේ ඒ ගමන යන්නට නිවැරදිව. අන්න ඒ නිසා ඒ එතනට දෙන ඉඩ, එතනට දෙන මූලිකත්වය ඊටාම ප්‍රධානයි. ඒ වගේම ගුරුවරයාට කියන්නට එපා කියනවා ගියපු ගමන් මම ආවේ මේකටයි කියලා. දැන් අද විදිහට නම් ගියපු ගමන්ම යන්නේ අපි කමටහනක් ඉල්ල ගන්න බලාගෙනනේ. ඒ අද සමාජයේ හැඩ ගැහිලා තියෙන ක්‍රමය. එතකොට නමුත් එදා කියනවා භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේට ගියපු ගමන්ම කමටහනක් ඉල්ලන්නට එපා කියනවා. උන්වහන්සේට එතන වාසය කරන්නට කියනවත් පිළිවෙත් ටික සිද්ධ කරගෙන වාසය කරන්නට කියලා කියනවා. එතකොට ගුරුවරයාත් මොකද කරන්නේ? අධ්‍යයනය කරනවා මේ පුද්ගලයාගේ චරිතය මොකක්ද කියලා. චරිතය පිළිබඳ ඔහු හැසිරෙන විදිහෙන්, කතා බස් කරන විදිහෙන්, දානේ වළඳන විදිහෙන්, මිදුලතු ගාන විදිහෙන්, එතකොට වත් පිළිවෙත් කරන ක්‍රමවේදයන්ගෙන් බලනවා මොහු කුමන චරිතයක්ද කියලා. ඒ අධ්‍යයනයෙන් පසුව ගුරුවරයා කතා කරලා අහනවා ඔබ ඇයි ආවේ කියලා. එතකොට කියනවා මම භාවනාව ඉගෙන ගන්න, කමටහනක් ලබා ගන්න තමයි ආවේ කියනකොට අන්න ඔහුට දැන් චරිතය ගැන අධ්‍යයනයක් තියෙනවා ගුරුවරයා සතුව දැන් නිවැරදිව කර්මස්ථානේ කියා දෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට දැන් අද කාලේ පරිසරය, විවේකය, සමාජ රටාව මේ දේවල් දිහා අපි බලනකොට අපිට මේක දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහනේ. එතකොට දැන් චරිතය පිළිබඳව දැන් ඔබ පොදුවේ ධර්ම ශ්‍රවණය කරන පිරිසක්. මෙතන ඉන්න පිරිසෙන් සෑම විවිධාකාර චරිත ගති ලක්ෂණ තියෙන ස්වභාවයෙන් යුක්ත පුද්ගලයෝ ඉන්නවා. එතකොට දැන් කමටහනක් දෙනකොට අපි පොදුවේ තමයි භාවනාව ගැන කියලා දෙන්නේ. ගොඩක් වෙලාවට අපි භාවනාව ගැන ප්‍රධාන වශයෙන් කතා නොකරන්නට හේතුව තමයි අපි පොදුවේ දේශනාවන් වල භාවනාව ගැන කතා කරන්නට තියෙන්නේ. ඒක ගැළපෙන කෙනත් කරනවා, නොගැළපෙන කෙනත් කරනවා. ඕනම භාවනාවකින් කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා දක්ෂයාට. හැබැයි ඒක බොහොම අමාරුවෙන් කෙනෙක් කරගෙන යනවා ඊට පහසු ක්‍රමයක් තිබියදීත් ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. නිසා ගොඩක් වෙලාවට අපි ඒ ගැන කතා නොකරන්නට තව හේතුවක් තමයි ඒක. ඒ නිසා භාවනාව කරන කෙනෙක් ඇවිල්ලා එයා චරිතය හඳුනාගෙන ඉන්න කෙනෙක් වෙනකොට ඒක හරි පහසුයි. ඒ නිසා ඔබ ඔබේ චරිත ස්වභාවය, ඔබේ සිත පවතින ක්‍රමය ඔබ හඳුනාගෙන තියෙන්නට අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි
චරිතානුකූල භාවයේ පිළිබඳ ලක්ෂණ පිළිබඳව ඔබේ අවබෝධය වැදගත් වෙන්නේ. එතකොට මෙතනදී පැහැදිලි කරන්නට හේතුනේ අර ගුරුවරයා සතුව තිබෙන ගෞරවය සහ බැඳීම කියන එක වැදගත්. ඒකෙන් ඔබට අද ඒ මට්ටමට යන්නට බෑ. දැන් එක වෙලාවක භික්ෂුන් වහන්සේලා තුන්නමක් ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කියනවා නම් මට මේ මහා කන්දෙන් පල්ලෙහාට පනින්න කියලා. ස්වාමීනි මම මේ කන්දෙන් පල්ලෙහාට පනිනවා. ස්වාමීනි අනිත් භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කියනවා නම් මේ ගල් කැටයක් අරගෙන මගේ හිසේ ඉඳලා දෙපතුල දක්වාම තියෙන හැම කෑලි වලට ඉරිලා යන විදිහට අතුල්ල ගන්න කියලා. ස්වාමීනි මම ඒක කරනවා. අපිට භාවනාවක් කියලා දෙන්න අපිට කර්මස්ථානයක් දෙන්නට කියලා ආයාචනා කරන්නේ. එතකොට පින්නතුනේ දැන් ඒ විදිහට ආයාචනා කරනකොට ගුරුවරයා බලනවා මේ අය බහුවයයි සුදුසුයි ධර්මාභිසමය කරන්නට. ගුරුවරයා ඒ අයට කර්මස්ථානය කියා දෙනවා. එතකොට ඒ විදිහට කමටහන කියලා දෙනකොට ඒ අය අන්න එතකොට තමයි ධර්මාභිසමය සිද්ධ කරන්නේ. එතකොට ඒ එච්චර බැඳීමකින් ගුරුවරයාත් එක්ක ශ්‍රද්ධාවකින් ගෞරවයකින් ගිහිල්ලා තමයි මේ දේ සිද්ධ කරන්නේ. එතකොට දැන් ඒ එච්චර ගෞරව සංප්‍රයුක්ත භාවයක් අද කෙනෙක් සතු තිබිය යුතුයි. ඒක අදටත් වළංගු දෙයක්. නැත්තම් සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතනින් ටික කාලයක් කරනවා. ඒකේ ප්‍රතිඵල නොලැබෙන්නේ සමහර විට පුද්ගල දුර්වලතාවයන් නිසා. ටික දවසක් කරනවා. මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අතන නම් හොඳක් තියනවා කියලා ඔන්න තව තැනකට යනවා. එතන ගිහිල්ලා එතන ටිකක් කරනවා. එතනත් භාගෙට තව තැනකට යනවා. එතනත් භාගෙට. මේ විදිහට ගිහිල්ලා අන්තිමේටම ඔළුව ඇට්ටකුණා කරගත් එකක් බවට පත් කරගන්නවා. පාවි ගිහිල්ලා රැල්ලෙන් රැල්ලට අර හිස් ලබු කබලක් වගේ වෙලා ඒ රැල්ල ගහනකොට උඩ යනවා. ආයෙ වැටෙනවා. ආයෙ ඊළඟ රැල්ලෙන් උඩ යනවා. මේ වගේ චරිත විහි වෙනවා. ඒ නිසා ඒක දකින්න පුළුවන්කම තියෙන අන්න අර වගේ දේවල් වලින් අපේ ජීවිතේට ගන්න තියෙන දේවල් අපි අතහැර දැමීම නිසා. ඒ නිසා ඒ කරුණ වලින් අපිට ගන්න අපේ ජීවිතේට ඔබ භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. හැබැයි ඔබට ගන්න ඒ ඇසුරෙන් ගොඩක් දේවල් තියෙනවා. ඒ එදා සමාජය තුළ ඒ අපේ ආචාර්ය සම්ප්‍රදායන් ඇතුලේ කොහොමද මහා ගෞරවයකින් ඒතන් ඇසුරු කළේ කියන දේත් එක්ක ගිහිල්ලා. ඊට පස්සේ අපි කතා කරමින් පැවතුනේ දැන් චරිත පිළිබඳව චරිත හයක් අපි හඳුනාගත්තා. රාග චරිතය කියලා කියන්නේ මොකද්ද? නිරන්තරයෙන්ම රාග සහිත සිතුවිලි ඇතිවෙන චරිතය. ඉතින් මේ චරිතය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔබට තමයි පහසු මේක හඳුනා ගන්න. ඔබේ සිත හඳුනා ගන්න පුළුවන් අපිට. දැන් තව කෙනෙක් ඔබේ චරිතය විශ්ලේෂණය කරගන්නට යනකොට එතකොට පරචිත්ත විඥාන ආදී නැතිනම් ඔබේ සිත විශ්ලේෂණය කරන්නට වෙන්නේ ඔබ හැසිරෙන විදිය අනුව. අපි ගත්තොත් දැන් රාග චරිතය මිදුලක් අතු ගෑවොත් එයා ලස්සනට මේ මිදුල අතු ගන්නවා. එතකොට ද්වේෂ චරිතය අතු ගෑවොත් එහෙම අර වැලි හැරලා යන විදිහට ඒක බොහොම රළු අතු ගන්නවා. ඒක ගත්තොත් මෝහ චරිතය පිළිවෙලක් නැතුව ඒක අතු ගාගෙන යනවා. රාග චරිතය අඩිත්‍යල ඇවිදිනකොට බොහොම ලාලිත්‍යයට ඇවිදිනවා. බොහොම පිළිවෙලට ඇවිදිනවා. ද්වේෂ චරිතය හරියට කකුල් වල මේ ඇඟිලි වලින් වැලි පසුපසට ගසා යන විදිහට ද්වේෂ චරිතය ඒ විදිහට තදට ඇවිදිනවා. මෝහ චරිතයෙන් යුක්ත පුද්ගලයා පිළිවෙලක් නැතුව පියවර අතර දෙක සමානවත් නැතුව ඔහේ ඇවිදිනවා. මේ වගේ දේවල් වලින් චරිත මනින්නට පුළුවන්. දැන් ඔබ චරිත මනින්නට හදන්න එපා. මොකද දැන් ඒක තේරුමක් නැති දෙයක්. හේතුව තමයි දැන් එක පුද්ගලයෙකුගේ එක දවසක මිදුලතු ගන්න දිහා බලලා චරිත විනිශ්චය කරන්න බෑ. එක දවසක ඇවිදින විදිහ බලලා චරිත විනිශ්චය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක බොහෝ කාලයක් තිස්සේ අනිත් ඒවල් එක්ක සමපාත කරමින් තමයි ඒක බලන්නට පුළුවන්කම තියෙන. විශේෂයෙන්ම මේ පිළිබඳ දක්වනකොට කියනවා ඉරියාපතෝ කිච්ඡා භෝජනා දස්සනාදිතෝ ධම්මපවත්තිතෝ චේව චර්යායෝ විභාවයේ කියලා. මේක බලන්නට තියෙන ගති කොච්චර තියෙනවද කියලා. එතකොට ඒ ඉරියාපත ඉරියව් පැවැත්ම තුළ කෘත්‍ය එයා වැඩ කරනකොට ඊට පස්සේ එයා ආහාර පාන ගන්න විදිහ ඊට පස්සේ එයා මේ ඒ දර්ශනාදී සිද්ධ කරන විදිහ ඊට පස්සේ එයාගේ හිතේ වැඩිපුර අනිකුත් පවත්නා ගති ලක්ෂණ මේ ගොඩාක් දේවල් බලලා තමයි හරියට චරිතයේ ගුරුවරයෙක් විනිශ්චය කරන්නේ. දැන් ඔබට අනුන්ගේ චරිත විනිශ්චය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබට තියෙන්නේ ඔබේ චරිතය පිළිබඳව ඔබට දැන ගැනීම. ඒ නිසා ඔබට ඔබ අඩිය තියාගෙන යන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. ඔබ දන්න ඔබේ හිත හැසිරෙන්නේ කොහොමද කියලා. අන්න ඒක තේරුම් ගත්තාම හරි පහසුයි පින්නතුනේ අපිට ගැළපෙන වඩාත් ගැළපෙන භාවනාව පිළිබඳව තෝරා ගන්නට. දැන් සමහර වෙලාවට කෙනෙකුට රාග චරිතයට මෛත්‍රී භාවනාව බොහොම කිට්ටුයි වගේ දැනෙන්න පුළුවන්.
හැබැයි ඔහු තේරුම් ගන්නට ඕනේ ඒක කිට්ටුයි වගේ දැනුණාට ඒක අර චරිතයත් එක්ක අනුකූල වෙච්ච දෙයක්. ඒක බොහොම කිට්ටුවෙන් රාගයට සමපාත වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා යාට වැඩිපුර රාග සිතුවිලි ඇති වෙනකොට මෛත්‍රී සිතින් ඒක යටපත් කිරීම නෙමෙයි කල යුත්තේ අසුබ සිතුවිලි පිළිබඳව එයා බැලීම. එතකොට රාග චරිතය එයා භාවනාවන් දියුණු කරනකොට එයා වැඩි යුතුයි ඒ දස අසුබය ආදී ඒ භාවනාවන් තමයි එයා ප්‍රගුණ කළ යුතු වෙන්නේ. කායගත සති දස අසුබය මේ දේවල් තමයි එයා ප්‍රගුණ කළ යුතු වෙන්නේ. ද්වේෂ චරිතයක් නම් ඒ පුද්ගලයා මෛත්‍රී ආදී ඒ භාවනාවන් තමයි තමන්ගේ සිත තුළ එයා ප්‍රකට කරගත යුතු වෙන්නේ. ඊට පස්සේ වර්ණ කසිනියන් ආදී. ඊට පස්සේ මෝහ චරිතයක් නම් ඒ පුද්ගලයා ආනාපාන සතිය වගේ භාවනාවන් ප්‍රගුණ කරන්නට ඕනේ. ශ්‍රද්ධා චරිතයක් නම් අනුස්සති භාවනාවන් ප්‍රකට කරගන්නට ඕනේ. එතකොට බුද්ධ චරිතයක් නම් ආහාරේ පටික්කුල සංඥා තව භාවනා තිබෙනවා. ඒ භාවනාවන් එයා ප්‍රගුණ කරන්නට ඕනේ. එතකොට මෙන්න මේ විතර්ක චරිතයක් නම් ඒත් එයාට ආනාපාන සතිය ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ වගේ චරිතානුකූලව වඩාත්ම ගැළපෙන භාවනා අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ චරිතානුකූල භාවයේ පිළිබඳව මේවා බොහොම තදට අරගෙන මේක මෙහෙමමයි හරියන්නේ කියලා ගන්න එපා. මේවා ආචාර්ය මතවාදයන් තුළ සම්ප්‍රදාය තුළ ගොඩනැගුණු දේවල් තදටම ගන්න එපා. මේක මෙහෙමම විය යුතුයි. මට මේ භාවනාව විතරයි පුළුවන්. මගේ චරිතයට වෙන ඒවා නම් බෑ කියලා ඒක කරන්න බැරුව තියෙද්දිත් ඒක මෙල්ලෙන්න එපා. ඒක අපි ඒ පිළිබඳ දැනුම තියෙන කෙනෙක් එක්ක කතා බස් කරමින් ඒක අපි තෝරාගත යුතුයි. අපි කළ යුතු දේ මොකක්ද කියන එක ගැන. එතකොට ප්‍රධාන වශයෙන්ම දැන් අර රාග චරිතය ශ්‍රද්ධා චරිතයත් එක්ක බොහොම සමානුපාත ලක්ෂණ තියෙනවා. ශ්‍රද්ධාවත් බොහොම ඉක්මනින් රාගයට නැඹුරු වෙනවා. වැඩි ශ්‍රද්ධාව බොහොම ඉක්මනින් රාගයට නැඹුරු වෙනවා. මේවා බොහොම සමානුපාත ලක්ෂණ තියෙන්නේ. රාගය කියන්නේ සිනිඳු දෙයක්. රාගය කියන්නේ සිනිඳු දෙයක් වගේම ශ්‍රද්ධාව කියන්නේ සිනිඳු දෙයක්. රාගය අරමුණ සුබ වෙනකොට එහි ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. ශ්‍රද්ධාව කියනකොට ශ්‍රද්ධා චරිතය හොයන්නේ සිල් ගුණ. අරකේ ලස්සන සුබ සංඥාව හොයාගෙන යනකොට මෙයා හොයනවා සීල ගුණය හොඳයි කියලා අරගෙන සිල් ගුණ හොයාගෙන යනවා. එතකොට කෙනෙක් පිළිබඳ ප්‍රසාදයටපත් වුණත් එයා සිල්වත් එක්ක එයා ගුණවත් එක්ක කියලා ඒ ඔස්සේ තමයි කරුණ විමසලා ඇලෙන්නේ. එතකොට මේ විදිහට රාගය අහිත දේත් හිතයි ගන්නවා. ඊට පස්සේ ශ්‍රද්ධාව හිත දේ පිළිබඳව ගන්නවා. මේ ආදී බොහොම ආසන්නව යන කරුණු මේ චරිතවල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා රාග චරිතේ ශ්‍රද්ධා චරිතේත්. ඒ නිසා දැන් රාගය සහ ශ්‍රද්ධාව බොහොම ආසන්න චරිත දෙකක්. ද්වේෂ චරිතය සහ බුද්ධි චරිතය බොහොම ආසන්න චරිත දෙකක්. ද්වේෂ චරිතය සහ බුද්ධි චරිතය ආසන්න චරිත දෙකක්. ද්වේෂ චරිතය කියලා කියන්නේ අරමුණු වල ඇලෙන්නේ නැහැ. බුද්ධි චරිතය දැන් අරමුණු වල ගැටෙන නිසා ද්වේෂ චරිතය අරමුණු වල ඇලෙන්න යන්නේ නැහැ. බුද්ධි චරිතය බුද්ධිමත් භාවය නිසා එයා අරමුණු වල ඇලෙන්න යන්නේ. මේක තමයි බුද්ධි චරිතයේ ස්වභාවය. එයා අරමුණේ යථාර්ථය බලන නිසා එයා අරමුණු වල ඇලෙන්න යන්නේ නැහැ. එතකොට අර ද්වේෂ චරිතය හැඟීම් විරහිතව වාසය කරනවා වගේ පේන්නේ. බුද්ධි චරිතයත් හැඟීම් විරහිතව වාසය කරනවා වගේ පේන්නේ. එතකොට අර ලෝකයේ තුල සාමාන්‍ය පවත්වන මානසිකාරය කියන්නේ ලෝකයේ තුල පවත්වන සාමාන්‍ය ඇලෙන වටපිටාව ද්වේෂ චරිතයට නෑ. එයා ගැටීම් ස්වභාවයක් තියෙන්නේ. බුද්ධි චරිතයත් ගැටෙන්නේ නැති වුණාට එතන ඇලෙන ස්වභාවය හු සතුව නැහැ. ඒ නිසා අර ඒ බඳු ප්‍රශ්නයක් ඒ කියන්නේ සමානුපාත ලක්ෂණ දෙකක් ද්වේෂ චරිතයත් බුද්ධි චරිතයත් අතර තියෙනවා. ඒ නිසා දැන් අර ප්‍රඥාව වැඩි වෙනකොට ශ්‍රද්ධාවෙන් සිනිදු නොවුනොත් ප්‍රඥාව වැඩි වෙනකොට ශ්‍රද්ධාවෙන් සිනිදු නොවුනොත් ඒ චරිතය සමහර විට කටහොර වෙනවා. ඒ චරිතය කටහොර වෙනවා. සමහර වෙලාවට අර අපි දකිනවා සමහර චරිත දැන් දර්ශනීය පැත්තෙන් ගිහිගෙදර පැවැත්ම දරුවෝ බිරිඳ ස්වාමියා මේ ආදී ගිහිගෙදර පැවැත්ම සමහර වෙලාවට අර දර්ශනීය පැත්තෙන් තමයි තීන්දුව තීරණය කරගෙන යන්න පටන් ගන්නෙ. එහෙම වුණාම මොකද වෙන්නේ? අර ලෞකික පැවැත්ම හරියට කරගෙන යන්න බෑ. එතන පැවැත්ම කරගෙන යන්න බැරි වෙනකොට එතන ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට සම්පූර්ණ ධර්ම මාර්ගයම විනාශ කරගන්නවා. ඒකට හේතුව තමයි මේ බුද්ධි චරිතයක් වුණාම ඒ කියන්නේ ඒ පැත්තෙන් යන චරිතයක් වුණාම ඒක අර ද්වේෂ චරිතයට සමානුපාත වෙලා බුද්ධිය බොහොම ඉක්මනට ද්වේෂයට පරිවර්තනය වෙන්න පුළුවන් කමක් තියෙනවා. අර ශ්‍රද්ධාව රාගයට පරිවර්තනය වෙනවා වගේ. ඒ වගේම මෝහ චරිතය සහ විතර්ක චරිතය අරමුණක රැඳී ඉන්නට පුළුවන් කමක් නැහැ මෝහ චරිතයට විතර්ක චරිතයටත් ඒ විදියයි. ඒකට මේ දෙක අතරත් බොහොම සමානුපාත ලක්ෂණ දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි චරිතවල තියෙන ස්වභාවය.
එතකොට චරිතානුකූල විදිහට අපි භාවනාව තෝරගන්නකොට අපි අන්න ඒ දේවල් වලට ප්‍රතිවිරුද්ධව තෝරගන්නට ඕනේ. නිසා ඔබ තෝරගන්නකොට භාවනාවක් ඔබේ මනස පවතින්නේ මොන විදිහටද? ඒ විදිහට තමයි ඔබේ මනස පවත්නා විදිහට අනුරූපීව තමයි භාවනාව තෝරගත යුත්තේ. වැඩිපුරම ඔබට තරහ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඔබට ඇති වෙන්නේ ඒ වුණාට වැඩිපුර ඇලීම් සහගත සිතුවිලි නම් වැඩිපුරම ඇති වෙන්නේ. ඔබ අන්න ඒකෙන් ගැලවෙන විදිහට ඔබේ සිත දියුණු කරන්න ක්‍රමයක් හොයාගන්නට ඕනේ. තෝරගන්නට ඕනේ. වැඩිපුර ඔබ කරන්නේ අරමුණුත් එක්ක දවසේ ඇති වෙන දේවල් එක්ක ගැටි ගැටි ඉන්න එක නා. අන්න එතකොට ඒකෙන් මිදෙන පැත්තකට ඔබ සිත තියාගන්නට ඕනේ. වැඩිපුර කරන්නේ ගැටෙන එක නම් ඒකෙන් ගලව ගන්නට ඕනේ හිත. සමතේ කියලා කියන්නේ සමතේකටපත් කිරීම, සමනයකටපත් කර ගැනීම. ඒකට මේ සමනය කරගන්නේ කොහොමද? අපි විතර්ක සමනය කරගන්නේ කොහොමද? අන්න ඒක තමයි අපේ භාවනාවකින් බලාපොරොත්තු වෙන මූලිකම දේ. විසිරී පවතින අදහස්. රාගසිතක් ගත්තාම මේක හැම වෙලාවකදීම විසිරීලා තියෙන. අපි කොහොමද හිත ඒක ඒ වලට නොයා අපි එක තැනකට ගන්න. එහෙනම් හිත අපි ප්‍රධාන කරගන්නට ඕනේ තැන් තියෙනවා. ඒ තැන තමයි අපි ඒ වෙලාවට අර මෛත්‍රිය සහගත සිතුවිලි හෝ ඒ රාගයේ තියෙන පුද්ගලයා විසින් ඒ අනිත් කෙනා පිළිබඳව මෛත්‍රී ආදී සිතුවිලි වලින් වඩාත්ම කල්පනා කරනවා හිතනවා දෙයට වඩා එයා වැඩිපුර ඊට ප්‍රතිපක්ෂ වෙන අසුබ නිස්ෘත සංඥාවන් වැඩි කරගන්නට ඕනේ. දස අසුබේ පැත්තෙන් කායගත සතිය පැත්තෙන් තියෙන ඒ ඉබඳු සංඥාවන් එයා වැඩිපුර ඇසුරු කරන්නට පටන් ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට එයා සිත වැඩි යුතු ආකාරය ගැන එයා දකින ක්‍රමය තෝරාගන්නේ තමන්ගේ චරිතය තමන් තෝරා ගැනීම තුළ. නිසා ඔබට තියෙන ඔබේ හිත හැසිරෙන විදිහ ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඔබේ හිතේ වැඩිපුර තියෙන්නේ මොන විදිහේ ගති ලක්ෂණ ටිකක්ද? අන්න ඒකට ගැලපෙන විදිහට එතකොට ඔබට පුළුවන් ඔබේ භාවනාව හරියට තීරණය කරගන්නට. එතකොට ඒක තමයි චරිත සහ චරිතානුකූල භාවනා කියලා කියන්නේ. එතකොට මේ අනිවාර්යයෙන්ම අර මුලින් සඳහන් කළා වගේ ඊටමත් දැඩිව අපිට කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබ කල යුතු භාවනාව මෙන්න මේකමයි කියලා. ඔබ කල යුත්තේ මෙන්න මේ භාවනාවමයි කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් අපිට මේකට හොඳටම උදාහරණයක් හැටියට ගන්නට පුළුවන්කම තියෙනවා. මේගිය සූත්‍රය. මේගිය සූත්‍රයේදී මේගිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්ෂුන් වහන්සේ වෙලා හිටිය එක කාලෙකදී. ඉතින් බලන්නකො ඔබට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් ඔබ මොනතරම් ශ්‍රද්ධාවෙන් ඒ කටයුත්ත කරයිද? ඉතින් මේගිය හාමුදුරුවෝ උපස්ථායක හාමුදුරුව කෙනෙක් වෙලා හිටියා. ඉනකොට දවසක් පිණ්ඩපාත යනකොට මේගිය හාමුදුරුවෝ දකිනවා ලස්සන අඹ උයනක්. අඹ උයනක් දැකලා මේගිය හාමුදුරුවෝ කල්පනා කරනවා මේ අඹ උයනට ගිහිල්ලා මට භාවනා කරන්න තියෙනවා නම් හොඳයි කියලා. හොඳයි කියලා කල්පනා කරලා මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම දැක්ක ලස්සන උයනක් මම ඒකට භාවනා කරන්නට යන්න අවසර දෙන්නට කියලා. බුදුරජාණන් වහන්සේ මේගිය හාමුදුරන්ට කියනවා මාත් එක්ක වෙන භික්ෂුන් වහන්සේලා නමක් නැහැ. අනික් භික්ෂුන් වහන්සේ නමක් එනකන් ඔබ ඉවසන්නට කියලා. ඉන්න කියලා. මේගිය හාමුදුරුවෝ ආයෙත් ඉල්ලනවා. ආයෙත් බුදුරජාණන් වහන්සේ කියනවා තව භික්ෂුන් වහන්සේ නමක් එන්නකන් ඉන්න කියලා. ආයෙත් මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වැඩ ඉන්නට කියලා. ඊට පස්සේ මේගිය හාමුදුරුවෝ කියන අන්තිමේටම භාග්‍යවතුන් වහන්සේ නම් ඔක්කොම කෙලෙස් දුරු කරලා. භාග්‍යවතුන් වහන්සේ කළ යුතු දේ කරලා ඉවරයි. මම තාම සසරේ මට කරගන්න දේවල් තව එහෙම්ම තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා කෙනෙක් වීරිය වඩන්න ඕනේ කියලා කියනවා නම් ප්‍රධාන වීරිය ගැන කතා කරනවා නම් එහිලා මම කුමක් කියන්නද ඔබට ඒ සඳහා කාලය දැනගන්න කියලා. මේගිය හාමුදුරුවෝ පිටත් වෙලා යනවා. අඹ උයනට ගිහිල්ලා මේගිය හාමුදුරුවෝ භාවනා කරන්නට පටන් ගන්නවා. භාවනා කරන්න පටන් ගත්තට මේගිය හාමුදුරන්ට වැඩිපුරම කාමසහගත විතර්ක ඇති වෙනවා. විහිංසා විතර්ක ඇති වෙනවා. ව්‍යාපාද විහිංසා විතර්කයන් නැති වෙනවා. මේ විතර්ක තුන මේගිය හාමුදුරන්ට මහා පීඩාවන් ඇති කරනවා හිතට. මොන විදිහටවත් හිත එකඟ කරගන්න බෑ. මේගිය හාමුදුරු බලනවා මම අශ්‍රද්ධාවෙන් පැවිදි වුණ කෙනෙක් නෙමෙයි ශ්‍රද්ධාවෙන්මයි පැවිදි වුනේ. මට හැකියාව තියෙනකොට ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක් නැති බැරි කමට ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක් නෙමෙයි. එහෙම මහාන වෙන කෙනෙක් වුණ මටත් මේ විතර්ක මෙච්චර පීඩා කරනවා මේකට හේතුව මොකක්ද කියලා මේ විස්තරය බුදුරජාණන් වහන්සේට කියලා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මොකද මේ ගිය හාමුදුරුවෝ ඊට ආත්ම ගණනාවකට ඊට කලින් පෙර ආත්මයක එතන රජකම් කරලා තියෙනවා. එතකොට ඒ ගණනාවක කරපු පුරුද්ද තමයි හිත පුරුදු කරපු කම තමයි එතනදී උන්වහන්සේට ඉදිරිපත් වෙන්නේ. අර තමන් ඉන්ද්‍රිය පිනවමින් ඒ කටයුතු කරපු ඒ සසරේ පුරුදු කරපු ගතිය ඒ වටපිටාව තුළ ඉන්නකොට උන්වහන්සේට નિરાයාසයෙන්ම හිතට ඇති වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒක දැකලම තමයි මේ ගිය හඳුරන්ට යන්න එපා කියලා කියන්නේ. හැබැයි මේ ගිය හඳුර ගියාට පස්සේ තමයි උන්වහන්සේ ඒකේ බැරෑරුම්කම පිළිබඳව තේරුම් ගන්න.
එතකොට දැන් මේගිය හාමුදුරන්ට මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කල්යාණ මිත්‍රතාවය කියන දේ තියෙන වැදගත්කම. කල්යාණ මිත්‍රයෙක් අපිටයි සිටිය යුත්තේ. කල්යාණ මිත්‍රයෙක්ගේ තියෙන වැදගත්කම මොනවද? අපි අපේ ජීවිතය තුළ පුරුදු කරගත යුතු ගුණයන් මොනවද කියන එක ගැන මේගිය හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක අපිට වෙනම විශේෂයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් බොහෝ කරුණු ගොඩාක් තියෙන ටිකක් ඒක ඊටාම වැදගත්. හැබැයි මේ වෙලාවේදී අපි ඒ කරුණු ටිකට වඩා අවධානය යොමු කරන්නේ ඒකේ අවසාන කොටසට. ඒ තමයි මේගිය හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කල්යාණ මිත්‍ර භාවය ආදී දේවල් තමන්ගේ ජීවිතය තුළ උපදෝගත්ත කෙනාට ඒ ශික්ෂාපදයන්හි හික්මෙන ඒ දස කතා වලින් යුක්තව වාසය කරන ඊට පස්සේ මේ ඒ කෙනා ආරද්ධ වීරය ඇති ඒ පුද්ගලයා මහා ඒ කියන්නේ ආරද්ධ වීරය කියන්නේ පටන් ගත්ත වීරයක් තියෙනවා. එතකොට උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්තයි මේ පුද්ගලයා. එතකොට මෙන්න මේ විදිහේ ධර්මයන්ගෙන් යුක්ත මේ පුද්ගලයා මත්ෙහි මෙබඳු දේවල් වල තමන්ගේ හිත වඩනවා. එතකොට අර දේවල් ටික සම්පූර්ණ කරගෙන මත්ෙහි හිත වැඩි යුතුයි කියලා චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා කියලා සතර ධර්මයක් මත්ෙහි වැඩි යුතුයි කියලා දේශනා කරනවා. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. අසුභේ වැඩි යුතුයි රාගයාගේ ප්‍රහාණය පිණිස. අසුභේ වැඩි යුතුයි රාගයාගේ ප්‍රහාණයට. කියන්නේ රාගය දුරු කරගන්න අසුභේ වඩන්න. ඊට පස්සේ දේශනා කරනවා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ව්‍යාපාදේ ප්‍රහාණය කරගන්නට අවශ්‍ය නිසා තරහව ප්‍රහාණය කරගන්නට අවශ්‍ය නිසා මෛත්‍රිය වඩන්න. ආනාපාන සති භාවේ තබ්බා විතක්කුපච්ඡේදාය. ආනාපාන සතිය භාවිත කරන්න විතර්ක සංසිඳවන්නට අවශ්‍ය නිසා. අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතය. අස්මිමානේ වෙමි කියන හැඟීම දුරු කරගන්නට අවශ්‍ය නිසා අස්මිමානේ දුරු කරගන්නට අවශ්‍ය නිසා අනිත්‍ය සංඥාව වඩන්න, අනිත්‍ය සංඥාව දිනු කරන්න. ඊට පස්සේ එච්චර විතරක් නෙමෙයි අනිත්‍ය සංඥාව මෙහි අනත්ත් සංඥා සන්ඨාති. මේගිය අනිත්‍ය සංඥාව කෙනෙක් වඩනකොට එයාට අනාත්ම සංඥාව පිහිටිනවා. අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පිහිටනවා. අනත්ත් සංඤේ අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති. අනාත්ම සංඥාව නිසා එයා අස්මිමාන සමුග්ඝාතයට පැමිණෙනවා. වෙමි කියන හැඟීම දුරු කරනවා. දිත්තේව ධම්මේ නිබ්බානන්ති. dittu දැමියෙහි මෙයා නිර්වාණය අවබෝධ කරනවා. එතකොට දිත්තේව ධම්මේ නිබ්බාන. එතකොට බලන්න නිවන් දකින්නට අවශ්‍ය කෙනෙක් තමන්ගේ පැත්තේ දැන් උපදෝගත යුතු ගුණධර්ම ටික තියෙනවා. එයා මොකද්ද? කල්යාණ මිත්‍රයෙක් පිහිට කරගෙන සහාය කරගෙන එයා කෙරෙහි නැමුණු සිතින් වාසය කරනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරනවා. අල්පේච්ඡ සන්තුට්ඨ්‍යාදී ඒ දස කතා වස්තුන්ගෙන් යුක්තව වාසය කරනවා. ආරද්ධ වීර්ය භාවයේ ඔහු සතුව තියෙනවා. ඊට පස්සේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්තයි. එතකොට එයාට මූලික දැනුම මූලික නුවණ තියෙනවා. මේ දේවල් වලින් සම්පූර්ණ වෙච්ච පුද්ගලයෙක් හැටියට එයා තමන්ගේ හිත ඊට පස්සේ වඩන්නේ කොතනද? රාගය දුරු කර ගැනීම සඳහා සුබේ වඩනවා. එතකොට මේ සූත්‍රය අනුව අපි බලනකොට පින්නතුනේ අර චරිතානුකූල කියන සීමාව ඇතුළේ රැඳෙන්නේ නැතුව එකම චරිතයට මේ ගිය හමුදුරුවන්ගේ එකම චරිතයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මස්ථාන කීපයක්. මොකද්ද? රාගය දුරු කරගන්න අසුබේ වඩන්න, ව්‍යාපාදේ දුරු කරගන්න මෛත්‍රිය වඩන්න, විතර්ක නැති කරගන්න ආනාපාන සතිය වඩන්න, අස්මිමානේ දුරු කරගන්න අනිත්‍ය සංඥාව වඩන්න. දැන් රාහුල තෙරුන් වහන්සේටත් ওই විදිහටම කර්මස්ථාන දේශනා කරන බුදුරජාණන් වහන්සේ. ඒකට එකම චරිතයට බුදුරජාණන් වහන්සේ ඒ මනෝභාවයන්ට ගැළපෙන විදිහට කර්මස්ථාන දේශනා කරපු අවස්ථා අපි දකිනවා. එනිසා පොදුවේ අපි රැඳිය යුතු නැහැ මේ භාවනාව විතරමයි කියලා. හැබැයි මෙහෙම දෙයක් තිබීම ඊටම පහසුයි තමයි. ඔබේ භාවනාවේ කොටස් දෙකක්. එකක් සබ්බත්තික භාවනාව, එකක් පාරිහාරීය භාවනාව. සබ්බත්තික භාවනාව සහ පාරිහාරීය භාවනාව කියලා භාවනාව කොටස් දෙකක් තියෙනවා. සබ්බත්තික භාවනාව කියලා කියන්නේ ඔබ වැඩ කටයුතු කරනකොට වෙන්නට පුළුවන් සෑම අවස්ථාවකදීම ඔබ ප්‍රගුණ කරන කමටහන් තියෙනවා. එතකොට සබ්බත්තික භාවනාව ඇතුළේදී ඔබට පුළුවන් ඒ නිර්වේදයේ පැත්තට බරව බලන්නට. ඒ කියන්නේ ආදීනවේ අනුව බලනවා, මරණ සතිය බලනවා. ඔබ ඒ විදිහට ජීවිතයේ යථාර්ථය පේන විදිහට ඔබ මානසිකාරයේ පවත්තමින් වාසය කරන අනිත් අවස්ථාවලදී. හිත වඩන්න විවේකයක් ලැබුණ අවස්ථාවකදී ඔබ ආනාපාන සතිය වගේ එකක මූල කර්මස්ථානයක් තියාගන්නවා.
ඒක තමයි ඔබේ ප්‍රධාන කර්මස්ථානය. ඔබ හිත සමාධි කරන්නේ ඒ කමඨහන ඇතුලේ. ඒක සමහර විට මෛත්‍රී භාවනාව වන්නට පුළුවන්. එතකොට ආනාපාන සති භාවනාව වන්නට පුළුවන්. ඒකට ඒ වගේ කර්මස්ථානයක් තබාගෙන ඒක වඩනවා. එතකොට දැන් ඒක කරන්නට නොදී ඔබේ හිතට රාගය පීඩා කරනවා නම් ඔබට ඇලෙන අරමුණක් නම් ඔබේ හිතට ඔබ ආදරය කරන ඔබ කැමැති බැඳෙන අරමුණක් නම් ඔබට එන්නේ. අන්න ඒ වෙලාවට ඔබ මොකද්ද කරන්නේ? ඒ වෙලාවට ඒ අරමුණ පස්සෙන් යන්නේ නැති වෙන්න ඔබ ගන්නට ඕනේ අසුබ නිස්ෘත සංඥාවක්. ඒකට අසුබය ප්‍රකට කර ගන්නට ඕනේ. අසුබය වඩන්න පටන් ගන්න ඕනේ. ඔබට අමනාප සිතුවිලි එන්න පුළුවන්. ඒ වෙලාවට මෛත්‍රිය, මධ්‍යස්ථ සිතුවිලි ඇති කර ගන්න අරමුණක් පිළිබඳ ඔබ සිත පවත්වන්නට අවශ්‍යයි. ඒ නිසා දැන් මේ විදිහට හිත වඩන්න පටන් ගත්තාම අපිට හිත දියුණු කළ යුතු අංගයන් පිළිබඳව අපිට ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නට වෙනවා. එතකොට එකෙන් පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ අපේ භාවනාව අපි සකස් කරගන්නකොට අපේ හිත හැසිරෙන විදිහ තේරුම්ගෙන සිටීම වැදගත්. දැන් ඔබට තේරෙනවා ඔබේ හිත හැසිරෙන්නේ වැඩිපුර ඇති වෙන්නේ මොන ආදී සිතුවිලි වලද කියලා. දැන් ඔබට තේරෙනවා ඔබ වැඩිපුර හිත ප්‍රගුණ කළ යුත්තේ මොන විදිහේ භාවනාවකද කියලා. ඔබේ ප්‍රධාන කර්මස්ථානයේ ප්‍රධාන භාවනාව බවට පත්විය යුත්තේ අන්න ඒදී. එනිසා දැන් ඔබ විනිශ්චය කරගන්න ඔබේ චරිතය මොකද්ද? ඔබ වැඩිපුර මොන විදිහේ සංඥාද ඇසුරු කළ යුත්තේ කියලා. ඔබට හිතෙනවා නම් ඔබේ චරිතය රාග චරිතයක් කියලා. දැන් පුළුවන් ඊට පස්සේ අපිට කතා කරන්නට අපි ඉදිරියට කර්මස්ථාන පිළිබඳව කතා කරනවා. කමඨහන් පිළිබඳව. එතකොට ඔබට පුළුවන් ඒ අනුව තමන්ගේ හිත අසුබ නිස්ෘත භාවනාවල තමන්ගේ හිත වඩන්න පුළුවන්කම තියෙනවා. අසුබ නිස්ෘත භාවනාවල තමන්ගේ හිත දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඔන්න එතකොට ඒක අසුබ භාවනාව වඩන ආකාරය. ඊට පස්සේ ඔබේ හිතට දස අනුස්සති ආදී දේවල් අනුස්සති භාවනාවන් පිළිබඳව අපි බලනකොට ශ්‍රද්ධාව අධික කෙනෙක් නම් ඔබ අනුස්සති භාවනාවන් පිළිබඳව බලනවා. අනුස්සති 6 පිළිබඳව බලනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, උපසමානුස්සති මේ ආදී ලෙස භාවනාවන් පිළිබඳ අනුස්සති කර්මස්ථාන පිළිබඳව ඔබ ප්‍රධාන වශයෙන්ම ඔබේ අවධානය යොමු කරනවා. ඒ වගේම ඔබට පුළුවන්කම තියනවා ඔබ දේශ චරිතයක් නම් ඔබට නීල කසිනාදී වර්ණ කසිනයන් පිළිබඳව හෝ මෛත්‍රී සහගත සිතුවිල්ලක් තුළ ප්‍රධාන වශයෙන් ඔබේ සිත හසුරවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බුද්ධ චරිතයක් නම් ඔබට අර අනිත්‍ය සංඥාදී සංඥා භාවනාවන් සමගම ඔබට අර ශ්‍රද්ධාදී අනික් අඩු ඉන්ද්‍රිය ධර්මයන් වැඩි කරගන්න පුළුවන් භාවනාවක් සිද්ධ කිරීම වැදගත් වෙනවා. එතකොට විතර්ක මෝහ චරිතයක් නම් ආනාපාන සති ආදී භාවනාවන් තුළින් ඒ උණ පූර්ණය කරගන්නට පුළුවන් මට්ටමට හිත දියුණු කරන්නට දැන් ඔබට උත්සාහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ චරිතය විශ්ලේෂණය කරගන්න ඊට අනුරූප වන කර්මස්ථානය ඊට පස්සේ අපට දියුණු කරන්න පටන් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි භාවනාවේ මූලික පදනම. එතකොට මේ ආකාරයට අපි භාවනා කරනකොට පින්නතුනේ පළවෙනිම දේ තමයි ඔබ භාවනාවට තෝරාගත යුත්තේ කොහොම තැනක්ද? ඔබ භාවනාවට තෝරාගත යුත්තේ සෑම අවස්ථාවකම ජීවිතේ භාවනාවක් විය යුතුයි. සබ්බත්තික භාවනා කියලාත් අපි කියවනේ. හැබැයි මෙතනදී මේ කියන්නේ අර පාරිහාරීය භාවනා කියලා කිව්ව ඔබේ ප්‍රධාන කමඨහන වඩන්න කොයි තැනද ඔබ සෝරගන්නට ඕනේ. ඒකට ඔබේ කාය විවේකයේ සැලසෙන තැනක් සමහරට ඔබේ කාමරය වෙන්නට පුළුවන්. ඔබේ ගෙදර නිස්කලංක තැනක් තියෙනවා නම් එතන වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ තැනක්. සමහරට ඔබ බුද්ධ වන්දනා කරන තැන විහාරය වෙන්නට පුළුවන්. එතන හරි. අන්න ඒ වගේ තැනක් ඔබ තෝරගන්න. ඒ වගේම ඔබේ පරිසර පද්ධතිය බොහොම පිරිසිදුව භාවනාවට කලින් ඔබ දැන් භාවනා කරනවා නම් ඊට පැයකට දෙකකට තුනකට කලින්වත් ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. මේ කියන්නේ මේ ඔක්කොම භාවනා කරන හැම වෙලෙම කරන්න කියන එක නෙමෙයි. අර ඒ පරිසර පද්ධතිය පිරිසුදුව පවත්වා ගැනීම ඊටාම වැදගත් වෙනවා. පරිසර පද්ධතිය පිරිසුදුව පවත්වා ගන්නකොට තමයි හිත පිරිසුදු වෙන්නේ. හිත අපිරිසුදු වෙනකොට මොකද වෙන්නේ? අපි ඉන්න පරිසරය අපි නිකම්ම අපිරිසුදු කරගෙන තියෙනවා. ඒ නිසා අර පරිසරය පිරිසුදු කරනකොට ඒ පිරිසුදු කරන එකත් එක්ක හිත පිරිසුදු වෙනවා. ස්වාමීන් වහන්සේලාට අපි උපදෙස් ලබා දෙනකොට සමහර වෙලාවට සමහර අවස්ථාවන් වල ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපිට කියනවා හාමුදුරුවරු භාවනාව ගැන කතා කරන්න යනකොට ස්වාමීන් වහන්සේ මට මොන විදිහටවත් භාවනා කරන්න බෑ මේ කාලේ හිත තිබ්බට හිත වැඩෙන්නෙම නැහැ. එතකොට එයාගේ හිත තේරුම් ගත්තාම ඇතැම් අවස්ථාවලදී අපි දෙන එක උපදේශයක් තමයි ඔබ වහන්සේ ජීවත් වෙන ක්‍රමය වෙනස් කරගන්න කියන එක. ඔබ වහන්සේ ජීවත් වෙන ක්‍රමය වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් දානේ වළඳලා ඒ සාමාන්‍ය චර්යාව යන ටික නෙමෙයි පුද්ගලිකව පරිහරණය කරන පරිසරය වෙනස් කරගන්න. මම කියන්නේ සාමාන්‍යයෙන් අපේ වචනෙන් කිව්වොත්
වහලේ යටට හිටින්න ෆවුන්ඩේෂන් එක උඩට හිටින්න හරි හරවලා හරි ඒ කාමරේ වෙනස් කරලා ඉන්න ඇඳ තියෙන විදිහ ඒ අනිත් දේවල් තියෙන විදිහ දේවල් වෙනස් කරලා ඔක්කොම අතු ගාලා පිරිසිදු කරලා ඒ ටික සම්පූර්ණම ඔක්කොම පිරිසිදු කරලා තමනුත් කෙස් රැවුල් බාලා ඊට පස්සේ සිවුරු ටික ඔක්කොම හොදලා ගිහිල්ලා ඒ ඔක්කොම වනලා ඔක්කොම කරලා එනකොට එයා පිරිසිදු කරලා තියෙන මොනවද මිදුල් ටික අතු ගාලා ඔක්කොම කරලා එනකොට පිරිසිදු කරලා තියෙන මොනවද බාහිර වස්තු ටික විතරක් නෙමෙයි ඒ ටිකත් එක්ක එයා හිතත් පිරිසිදු කරලා හිතත් වෙනස් කරලා අලුත් ආරම්භයක් අරගෙන තියෙනවා දැන් අර ගති ටික අර මොකුත්ම කරගන්න තිබුණ ටික ඔක්කොම පැත්තකින් තියලා දැන් යා හිත වඩාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අර වස්තු විසද කිරියතා කියලා කියන වස්තු පිරිසිදු කරගන්න. ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු ඔබ පරිහරණය කරන දේවල්. ඒ දේවල් සහ ඔබේ ආධ්‍යාත්මික වස්තු ඒ කියන්නේ ශරීරය පිරිසිදුව පවත්වා ගැනීම කියන දේ ඉඳලා මේ සියල්ලක්ම බලපානවා. ඒ නිසා ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න. එතකොට අන්න ඔබට පුළුවන් ඒ භාවනාවට යෝග්‍ය පරිදි ඔබේ පරිසරය සකස් කරගන්නට. ඉන්න කාමරේ නම් ඔබ භාවනා කරන්නේ ඒක හැඩි වෙලා තියෙනකොට ඔබට භාවනාවේ හිත අරගෙන යන්න බෑ ඒක දැක දැක. හිත පිරිසිදු වෙනකොට ඒක බලපාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඉඳ ගන්න කලින් මේ දේවල් ටික ඔක්කොම කරලා ඔක්කොම පිරිසිදු කරලා ඉඳගත්තාම ඒක හරි පහසුයි. තමනුත් පිරිසිදු වෙලා ඉඳගත්තාම. ඒ නිසා ඒ දේවල් ගැන ඔබේ අවධානය යොමු වෙලා තියෙන්නට ඕනේ. වස්තු විසද කිරියතා කියලා කියන මේ දේවල් පිරිසුදුව පවත්වා ගැනීම කියන එක. එතකොට ඒ ආධ්‍යාත්මික කයෙහි නැතිනම් තමන්ගේ කයෙහි පිරිසුදු බව පවත්වා ගැනීමත් එදෙන්ට බලපාන දෙයක්. ඊට පස්සේ තමන්ගේ සීලය බලපානවා. ඒ නිසා තමන්ගේ සීලය පිරිසුදුව පවත්වා ගන්න. තමන්ගේ සීලය සමහර විට තමන්ගේ වැරදි වෙලා තියෙන්න පුළුවන් මම මේ වැරදි කොහොම හරි නතර කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානය ඇති කරගන්න. භාවනාවට ඉඳ ගන්නකොට ඔබ අර්ධ පරියන්කෙන් හරි බද්ධ පරියන්කෙන් හරි සමහරට ඔබට බිම ඉඳ ගන්න බෑ නම් කය කොන්දර කෙලින් ඍජුව තියාගන්නට පුළුවන් ආසනයක පුටුවක හරි කමක් නැහැ ඔබ ඉඳ ගන්නකොට ඒ ආසනයේ ඉඳගෙන ඔබ ඒ සීල පාරිශුද්ධ භාවය ගැන ඔබ මුලින් මෙනෙහි කරලා බලන්න ඕනේ. එතකොට බලන්න ඔබේ සීලේ පාරිශුද්ධ භාවයේ පේන්නේ නැත්නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ නැත්නම් ඔබේ වැරදි අඩුපාඩු මම නැවත සිද්ධ කරන්නේ නැහැ කියලා දැඩිව අදිෂ්ඨාන කරගෙන ඔබ ඒ සිල් ටික සමාදන් වෙලා පන්සිල් ටික ආයෙ නැවත සමාදන් වෙලා තිසරණේ සමාදන් වෙලා ඔබ ඒ තුල හික්මෙන්න පටන් ගන්න. ඒකත් එක්ක මම මේ වැරද්ද සම්පූර්ණයෙන්ම නතර කරනවා කියන දැඩි අදිෂ්ඨානයෙන් ඒක ඉදිරියට පවත්වා ගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ ඔබ තුනුරුවන් වන්දනා කරන්න. ඒක වචනෙන් කියන්න පුළුවන් නම් ඒ විදිහට හරි හිතින් හරි ඊට පස්සේ තුනුරුවන් කමා කරගෙන ගුරුවරු වැඩිහිටියන් සත්පුරුෂයන් ඒ අය කමා කරගෙන ඊට පස්සේ මේ ඒ මොකද අපි අතින් වැරදි වෙලා තියෙන්නට පුළුවන්. ආර්ය උපවාදයන් සිද්ධ වෙලා තියෙන්නට පුළුවන්. මොකද අපි හිතන්නේ නැති දේවල් නේ පින්නතුනේ සිද්ධ වෙන්නේ. දැන් හිතන්නකෝ ඔබ යම්කිසි ඔබ දුස්සීලයයි සම්මත වික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. දුස්සීලයයි සම්මත වික්ෂුන් වහන්සේ නමක් ඔබ හිතනවා ඒ හාමුදුරුවෝ හරිම දුස්සීලයි කියලා. ඒකට ඔබ මේ හාමුදුරුවෝ හරිම දුස්සීලයි කියලා හිතාගෙන හිටියට සමහර වෙලාවට ඒ භික්ෂුන් වහන්සේට හැදෙන්න යන්නේ එක පුංචි අවස්ථාවක්. එක පුංචි අවස්ථාවක් උන්වහන්සේට හැදෙන්න යන්නේ. උන්වහන්සේ ආපත්‍ය දේශනා කර ගැනීමෙන් හරි නැවත සාමණේර තලෙහි පිහිටීමකින් හරි සිල් අලුත් කර ගැනීමකින් හරි උන්වහන්සේ පිරිසුදු භික්ෂුවක් බවට පත් වෙනවා. දැන් උන්වහන්සේ ප්‍රතිපදාව වඩනවා මාර්ගයේ වඩනවා. සමහර ලාට ඊයේ තමයි ඔබ මේ භික්ෂුන් වහන්සේගේ වරදක් දැක්කේ. හැබැයි අද වෙනකොට මේ භික්ෂුන් වහන්සේ වරද නිවැරදි කරගෙන සීලය තුල පිහිටලා උන්වහන්සේ බොහොම ගුණධර්ම වඩන හිතන්නකෝ උන්වහන්සේ ඒ වරද නිසාම කලකිරිලා. දැන් අර සමහර අවස්ථා අපි එහෙම දකිනවනේ විනය පිටකයේ පරිහරණය කරනකොට ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒ වරද නිසාම කලකිරිලා ගිහිල්ලා අවවාද අරගෙන භවනා කරලා රහත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ සමහර වෙලාවට මේ කාන්තාවක් එක්ක වාසය කරන්න ගිහිල්ලා ඒ වරද පිළිබඳවම කලකිරිලා ගිහිල්ලා උන්වහන්සේ පස්සේ ඒ පිළිබඳ කුකුස් කළා ඒකට ප්‍රතිකර්ම සපයපු අවස්ථා තියෙනවා. එතකොට දැන් ඒ වගේ අවස්ථාවක් කියලා හිතන්නකෝ භික්ෂුන් වහන්සේ නමක් නිවැරදිව ආපහු තමන්ගේ ප්‍රතිපත්තිය පූර්ණේ කරලා ආපහු උන්වහන්සේ මාර්ගඵල අධිගම ලබන මට්ටමකට ඇවිල්ලා හිටියා කියලා. අපි අර සංඥාවෙම උන්වහන්සේ ගැන දොස් කියලා නම් අපි අර සංඥාවෙම උන්වහන්සේ ගැන අනිත් මිනිස්සු අතර නුගුණ කතා කරලා නම් උන්වහන්සේට අපි දෝෂාරෝපණය කරලා නම් උන්වහන්සේ ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙලා හිටියොත් අපි ආර්ය උපවාදය කරගෙන ඉවරයි. ඒ නිසා අපි ඒ බඳු මට්ටමකට පත් වෙන්න පුළුවන්කම තියෙනවානේ. සසරක නොදන්නා සසරක ඉඳලා අපි ඒ වගේ වැරදි වෙලා තියෙන්න පුළුවන්. සසරේ අපි ඊට පස්සේ බොහොම බද්ධ වෛර අරගෙන එන අය වෙන්නත් පුළුවන්. ඒ නිසා
අපි ඒ සියල්ලගෙම අපි ආර්යයන් වහන්සේ නමකට වරදක් වෙලා තියෙනවා නම්, ගුරුවරු වැඩිහිටියන්ට වරදක් වෙලා තියෙනවා නම්, අපි ඒ සියල්ලගෙම තුනුරුවන් කමා කරගෙන තුනුරුවන් පිළිබඳව අපේ ජීවිතේ පාවා දීලා කියලා කියන්නේ තුනුරුවන්ට අපි අපේ ජීවිතේ පූජා කරලා අපි භාවනාවට ආරම්භයක් ලබා ගන්න යන්නේ මේ විදිහට. එතකොට අපිට හරි පහසුයි, හිතේ සතුටක් තියෙනවා. එතකොට අපිට අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න පුළුවන්. මේ දේවල් කොහොමද වෙන්නේ, කොහොමද කරන්නේ කියන එක ගැන අපිට පුළුවන් තවත් විස්තරාත්මකව ඉදිරියේදී සාකච්ඡා කරන්නට. එතකොට මූලික වශයෙන් දැන් ඔබ දන්නවා ඔබ භාවනාවක් කළ යුත්තේයි, කොයි විදිහටද භාවනා කළ යුත්තේ, කොයි තැනටද භාවනාව ඉලක්කගත කර යුත්තේ, ඒ අනුව තමයි මේ භාවනාව අපි සිද්ධ කළ යුත්තේ කියන එක දැනගෙන ඔබ භාවනාවට ප්‍රවේශය සලසා ගත යුතුයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ විදිහට අපිට පුළුවන් අපේ ජීවිතයේ භාවනාවට මූලික ප්‍රවේශය ලබන්නට මේ අවබෝධයත් එක්ක. එතකොට අපි ඉදිරියේදී ඒ කර්මස්ථාන පිළිබඳව, ඒ කරුණු පිළිබඳව අපි එකිනෙක ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ඔස්සේ ඔබට ඇතිවෙන ප්‍රශ්න ගැටළු වලටත් පිළිතුරු සපයන්නට අවකාශයක් සලසා ගනිමින් ඒ දේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් ඔබ සියලු දෙනාම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සියලු ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න. අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා රොෂානි විජේසිංහ මෑණියන්. එතුමිය නමින් සහාය වර්ග පරම්පරානුයාත යම් කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු සිටිනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටම අපි මේ පින් අනුමෝදන් කරනවා. ඔබ සෑම සියලු දෙනා නමින් ඒ මෙලොව හෝ සංසාරිකව මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු ඇතනම් තමන් කළ පිනක් මෙන් ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නට මේ උතුම් කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම මේ උතුම් ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඒ රොසානි විජේසිංහ මෑණියන් ඇතුළු ඒ පවුලේ දරු දෙපළ, ඒ වගේම ඒ විජේසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. ඊයේ දිනට උපන් දිනය සිහිපත් කරන ඒ රොසානි විජේසිංහ මෑණියන්ටත් ආශිර්වාද කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.